ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රුක්කේ පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ අද ජූනි මාස 23 වෙනි අඟහරුවාදා ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැවුරුප්පල විමල ඥාන ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව අපි පිළිගනිමු. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව සඳහා සදැහැති අනුග්‍රහය දක්වනුයේ ජිත් සහ සජීව රත්නායක යන සොහොයුරන් සහ පවුලේ අය විසින්. හරියටම මීට වසර දෙකකට පෙර මියගිය ජිත් සහ සුජීව රත්නායක යන දෙපළගේ පියාණන් වන RWM පේදාස රත්නායක පියාණන් හට පින් පැමිණවීම පිණිස සහ දැනට සුජීවත්ව සිටින සෝමා රත්නායක ආදරණීය මෑණියන් හට නිදුක් නිරෝගී සුවසෙත ප්‍රාර්ථනා කිරීම මෙම සහෝදර දෙපළ විසින් සදැහැති සිතින් අපේක්ෂා කර සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින පිරිස පංචශීලයේ පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන මෙන් වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තම්බං ආමභන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තෝ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේ පවතින ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිවැරදිව දේශනා කරන අය ලෝකයේ පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර නිවැරදිව තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ශ්‍රී සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ උතුම් ධර්මය අපිට අහන්න ඉඩ සැලසුණා. එවගේම ඒවා යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්නටත් අපිට භාග්‍ය වාසනාව උදාපත් වුණා. අපි මේ ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව, මේ උතුම් ප්‍රතිලාභය, මේ මහා වාසනාව අපිට තව කොතෙකුත් දවසක් හැබැයි පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි ජීවිතය හරි තාවකාලිකයි. වහා ඉක්මනින්ම වෙනස් වෙලා නැති වෙලා යන එකක්. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ තන අග තියෙන පිණිබිඳක් වගේ. තන අග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ඒ කිසිම හයියක් හත්තියක් ඇති එකක් නොවේ. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නොයෙක් හේතුන්ගෙන් ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. කිසි හයියක් හත්තියක් මේ ජීවිතය නෑ. ඒවගේම ජීවිතය කියන්නේ හරියට කඳ මුදනකින් ගලන ගංගාවක් වගේ. කඳ මුදනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතරවීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේදල ජීවිතය වේගේ මරණය කරා යනවා. කිසිම මොහොතක් දවසක් නතරවීමක් නැහැ. ඒවගේම මේ ජීවිතය කියන්නේ හරියට මරණයට නියමුණු ගවයෙක් වගේ. ගවයෙක් වදගස්ථානයට නියමුණහම වදගස්ථානයට රැගෙන යනකොට මරණයට නියමුණු ගවයෙක් තියෙන හැම පියවරකිම ලංවෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ කිවන හැම දවසත් අප්පරයක් විනාඩියක් පාසාම ජීවිතයකමක්කමින් පියමන්න ගන්න මරණයටයි. ඒවගේම ජීවිතය කැන හරියට දී ඇදීරක් වගේ දී ඇදීර වහා මැකෙනවා මැකෙනේ රායකවද ආකවත් දකින ලැබෙන්නේ. ඒවගේම ජීවිතයත් එහෙම යම් දවසක මරණය මැකෙනවා මරණය මැකෙන ජීවිතය කවදාකවත් දකින ලැබෙන්නේ. මේ විදියට ගත්තහම ජීවිතය කැන කිසිම හයියක් හත්තියන් නැති වේගේ මරණය කරා යන මරණය පියමන්නගෙන මරණය මැක යන ජීවිතයක් අපට උරුම වෙලා තියන්නේ. මරණය නොය හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්.
කනබන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්තසෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන යාන වාහන විදුලිය වැනි දේ මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් බාහිර ඇතිවෙන උපද්‍රව නිසා මරණයට පත් වෙන්න පුළුවන්. ජීවිතයේ තාවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන් මුරුමූ දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපය, දින කීපය, සති කීපය වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්න පුළුවන්. එම නිසාම අවසාන දේශනය ශ්‍රවණය වෙන්න පුළුවන්. ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. තාම කලාතුරකින් ලැබෙන්නේ. අපිට මේ මොහොතේ තුන් භාග්‍ය වාසනාව උදාපත් වුණා. එනිසා හොඳ සිහි කල්පනාවේ යුතුව අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම මුළු දෙසවන් යොමු කරගෙන කියවන හැම වඩපදයක්ම සිතේ දරාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් ඒ ධර්මය ශ්‍රවණය කිරීම සඳහා කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒවං ස්වාකාතු භික්ඛවේ මයා ධම්මෝ උත්ථානෝ විවටු පකාසිතෝ චින්න පිලෝතිකෝ. ඒවං ස්වාකාති භික්ඛවේ මයා ධම්මේ උත්ථානේ විවටේ පකාසිතේ චින්න පිලෝතිකේ. යේ සම්මයි සද්ධාමත්තම් පේමමත්තං සබ්බේතේ සග්ග පරායනායාති. ශ්‍රද්ධාවන්ත කාරණක පින්නතුනි, අදත් අපි මේ මොහොතේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කර ගැනීම සඳහා දේශනා කරපු ඒ උතුම් වටිනාසී සද්ධර්මය ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ධර්මය ශ්‍රවණය කරලා එය සිතේ දරාගෙන අර්ථ විමසලා ධර්මය වටහාගෙන අපේ ජීවිතය තුළ මේ ධර්මය අවබෝධ කරගන්න අපි කරන ව්‍යායාමයක්. අදත් අපේ දේශනාව සඳහා මාතෘකාප වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම සංයුත්තේට මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසයකට අයිති සූත්‍ර දේශනාවක්. මේක නම අලගද්දූපම සූත්‍රය. අපි මේක දේශනා දෙකක් වශයෙන් මීට පෙර කරන්නට යෙදුණා. අද දිනේදීත් ඒ සූත්‍ර දේශනාවම අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩින් අවස්ථියකදී තමයි මේ දේශනය සිද්ධ කරේ. ඒකට හේතු වුණේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොටම ස්වාමීන් වහන්සේ නමක් අරිෂ්ඨ කියලා ප්‍රකාශනයක් කරා. මම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දන්නවා. භාග්‍යවතුන් වහන්සේ යම් අන්තරායක ධර්මයක් දේශනා කරාට ඒවා මට නම් ඒවා සේවනය කරා කියලා අනතුරක් නැහැ කියලා මේ විදියට ප්‍රකාශනයක් කරා. ඉතින් මේ ආරච්චි වුණු බොහෝ විසුණු වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේට මතය බැහැර කරන්න අවවාද අනුශාසනා කරා. මොකද මේ අන්තරායක ධර්මය අන්තරායකමයි, එක කාටවත් සිතක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාමයන් ආදීනව ප්‍රකාශ කර ඇති. මේ ආදීන සහිත කාමයේ පරිහරණය කරමින් කාටවත් නිවන් දකින්න බෑ. ඒවා ගෙන් නිදහස් වෙන්න ඕනේ, ඒවා අත්හරින්න ඕනේ. ඒවා තුල ඉඳගෙන පුළුවන්කමක් නැහැ. ඒවා පරිහරණය කිරීමේදී තව තවත් ඒවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ළඟටත් මේ තොරතුරු ගියා. උන්වහන්සේ මේ අරිෂ්ඨ කියන ස්වාමීන් වහන්සේ ගෙනලා මේ විදියට අවවාද අනුශාසනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශ්වයෙන් ඇහුවා, මහණෙනි මේ අරිෂ්ඨ විශ්ව මේ ශාසනයේ උණුසුමවත් ලැබලා තියෙනවද? උණුසුමවත් ලැබුණා නම් ඒකට ප්‍රකාශනයක් කරන්නේ නැහැ. ශාසනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නවත් දැනලා නැහැ කියන එකයි. ඉතින් ඒ වෙලාවේ විශ්වනාථලා පිළිතුරු දුන්නා, අනේ ස්වාමීනි මේ ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ
පොඩි හෝ උණුසුමක් ලබපු කෙනෙක් නෙවේ. ඉතින් නිසා ඒතොට මේ සාත විශ්ව තාමත්ම මකු වෙලා බිම් බලාගෙන කර කියාගන්න දෙයක් නැතුවන. ඉති බුදුරජාණන් වහන්සේ මතක්කර ඔබ මේ දේ කරේ ප්‍රකට වෙන්න ප්‍රසිද්ධ වෙන්න අදහසින් නේද මේ වගේ ප්‍රකාශනයක් කරගෙන ගියේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ විසුන්ගේ මේ ගැන දැන් කරුණු විමසන ස්වාමීන් වහන්සේ ආදේශනා කරලා දේශනා කරා මම මේ විදිහට කාටවත් බණ කියලා තියනවාද කියලා. ඉතින් අන්තරායක දේවල් ඒ අන්තිම අන්තරායකයි. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ දේශනා කරන මේ ශාසනය තුල සමහර අය මේ ධර්මයේ ඉගෙන ගන්න. හැබැයි ධර්මයේ ඉගෙන ගන්නේ වැරදි අදහසකින් වැරදි ආකල්පවල තියෙන වාද විවාද කරන්න, රණ්ඩු සුරුවල් කරගන්න, එක එක්කෙනාට චෝදනා කරන්න, අඩපාඩු පෙන්වන්න, ඒ වගේම ලාභ සත්කාර ලබන්න, කැපී පෙනෙන්න, නායකත්වයන් ලබා ගන්න, ඒ වගේ අදහසින් සමහර ධර්මය ඉගෙන ගන්න. ඉතින් ඒක හැබැයි තාමත්ම භයානක. ඒ අය ධර්ම ඉගෙන ගන්නවා විතරයි, හැබැයි අර්ථ විමසන්නේ නැහැ. ඒ නිසා ධර්මي වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේකට ධර්මය අවබෝධය කරා යන්න හැකියාවක් නැහැ. නමුත් අධ්‍යාපනයක් ඇටියට ඉගෙනීමක් ඇටියට ඉගෙනගෙන ඒකින් අර වගේ දේවල් ඒකට ලබා ගන්න. ඒක හැබැයි තාම භයානක තත්ත්වයක. ඒක බොහෝ කාලයක්, එක දවස් මේ ජීවිතේ විතර නෙවෙයි දීඝරත්තන් කියන බොහෝ කාලයක් අයහපත අනර්ථය දුක පිණිසම හේතු වෙනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සර්පයෙක් ඕනි මිනිසෙක් සර්පයෙක් හොයාගෙන ගිහලා හරියට කඳින් ඇල්ලුවා වගේ වැඩක්. කඳින් සර්පයෙක් ඇල්ලුවොත් එයාගේ විනාශය මිසක් එයාට සෙතක් වෙන්නේ නැහැ. සර්පය රංගීලා කරන්න මොන හරි දෙයක් එයා මොන හරි නයිනට වඩා මොන හරි එකට අරන් ගියොත් අරන් යන්න අදහසින් ඇල්ලුවත් හැබැයි ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. යා මරණය හෝ මරණාසන්න දුකකට විඳින්න සිතන. මොකද සර්පය අල්ලන ක්‍රමයට නෙවෙයි ඇල්ලුවේ. ඒ වගේ මේ ශාසනය තුලත් ඒකයි ධර්මයේ වැරදි විදිහට ඇල්ලුවොත් ධර්මය ඇල්ලුවා කියලා හරියන්නේ නැහැ. ධර්ම ඉගෙන ගත්තා කියලා හරියන්නේ නැහැ. ඒ ඉගෙන ගත්තට ඒවා පිළිබඳව මහාචාර්ය උපාධි ලැබුවත් හැබැයි වැරදි විදිහට අල්ලගත්තොත් ඒයට සතක් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය මේ ශාසනය තුල කුල පුත්‍රයන් මේ ධර්මයේ තථාගත ශ්‍රාවකයෝ ඉගෙන ගන්නවා. නවාංග සාත්‍රු වශයෙන් ඒ කාලේ තිබුණු ඒ ධර්මයේ හොඳට ඉගෙනගෙන ඉගෙනගත්ත ධර්මයේ හැම මොහොතේම අර්ථ විමසනවා. අර්ථ විමසනකොට ධර්මයේ නිඥානක්කමන්ති කියන්නේ වැටහෙනවා. වැටුණාට පස්සේ අය ඊට අනුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙන. ඒ අයට ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස හේතුනේ. කාර්යයට සර්පයෙක් ඕන මිනිසෙක් සර්පෙක් වෙ ගිහිල්ලා කෙලින්ම කුරක් මොන හරි දෙපළක් වගේ එකක් තියලා සර්පයාගේ ඔළුව හිර කරලා හරියට ඔළුවෙන් අල්ල ගන්නවා වගේ ඔළුවෙන් අල්ලගත්තොත් සර්පයාගෙන් කවදාකවත් කරදරයක් හානියක් වෙන්නේ නැහැ. ආන්නේ වගේ ධර්මය නිවන් පිණිස නිවීම පිණිස සංසාරයෙන් ඈතර වීමේ අදහසින් ඉගෙන ගන්න ඕන නම් එයාට බොහෝ උපකාර වෙනවා. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න ඕනේ. සඳහා උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළ තියෙන්නේම හරියට පහුරක් වගේ ඈතර වීම පිණිසයි, අල්ල ගන්න ග්‍රහණය වෙන්න දෘෂ්ටිගත වෙන්න මතවාදී වෙන්න නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ලෝකේ මතවාදී හයක් පෙන්නනවා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය මම මාගේ මටයි තී කියලා ගන්නවා. ඒ වගේම අහපු දැකපු මේ වගේ බාහිර හැම දෙයක්ම මම මාගේ මටයි තී කියලා ලෝකයා කල්පනා කරනවා. ඒ වගේම උච්ඡේද දෘෂ්ටි වශයෙන් මේ ජීවිතයේ සදාකාලිකව පවතිනවා. සදාකාලික ලෝකවලට ගිහිල්ලා එහෙම ලෝකේ සදාකාලිකව තියෙනවා කියලා මේ විදිහේ දෘෂ්ටි මතවාද දරන. ඉතින් මේ වාට ලෝකයා මම මගේ මටයි තී කියලා බැඳෙනවා හිත. බුදුරජාණන් වහන්සේ ශාසනය තුළ ශ්‍රාවකයෝ එහෙම නෑ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මේ වාගේ යථාර්ථය දක්න මේ ඔක්කොම මම මාගේ මටයි තී කියලා දකින්න බෑ. ඉතින් ඒ වෙලාවේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි මතවාද පිළිබඳව පෙන්නන. මොකද ඒවත් නිසා තමයි නොයෙක් මත නොයෙක් ප්‍රකාශනය පුජ්‍යලයන් කරන්නේ. හරියට මේක අවබෝධ කරගන්නේ නැති නිසා. ඉතින් අද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ දේශනා කරන කොටසක් මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තම්බික්කේ පරික්කහම් පරිග්ගේයාත ස්වාස පරික්කහෝ නිච්චෝ දුවෝ සස්සතු අවිනිරුපනාම නමෝ සස්සති නිවන් තතේව තිත්තේය. මහණෙනි මේ ලෝකේ අපි අල්ලා ගන්න යමක් ඇද්ද? මේ අල්ලගන්න යම් දේවල් තියෙනවනේ ඒම නිත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් සදාකාලිකව වෙනස් නොවන විදිහේ කිසිම අල්ලා ගැනීමක් තියෙනවද කියලා. වෙනස් නොවන සදාකාලිකව තිබ්බතන එහෙමම තියෙන අපි යමක් අල්ලගන්න එහෙම අල්ලගන්න මොනවා හරි දේවල් ලෝකේ තියෙනවද කියලා අහනවා. එහෙම ස්ථීර වශයෙන් නිත්‍ය වශයෙන් වෙනස් වෙන්නේ නැති. එතන කිව්වා නොහේතම් බන්ති ස්වාමීන් එහෙම එකක් දකින්න ලැබෙන්නේ නැහැ.
මේ නිත්‍ය ස්ථීර වශයෙන් වෙනස් නොවන මොකුත් අල්ලගෙන මේ ලෝකේ නෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු බික්කේ මහණෙනි හරිම හොඳයි. අහම්පිකෝ බික්කේ මහණෙනි මමත් දකින්නේ නෑ මේ ලෝකේ අල්ලගත්ත කිසි දෙයක් නිත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් වෙනස් නොවන ඉතින් සදාකාලිකව එහෙමම ඒ දේ වෙනස් වෙන්නෙම නැතුව තියෙන දෙයක් මේ ලෝකේ නෑ කියලා මොනවද අල්ලගන්න මොනවා හරි අල්ලගන්නවා නම් එතන මොනවා අල්ලගත්තත් මේ ලෝකේ ග්‍රහණය කරගත්තත් ඒ අල්ලගන්න හැම දෙයක්ම මොකද වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයට පත් වෙන ඒ කිසිවක් සදාකාලික තියෙන්නේ නැහැ අපි ලෝක වශයෙන් දේවල් අල්ලගත්ත අපි ඊතන සදාකාලික ලෝක තියෙනවා සදාකාලික තැන් තියෙනවා සදාකාලික සැප තියෙනවා සදාකාලික ස්වර්ග තියෙනවා මෙහෙම අල්ලගත්තට එහෙම එකක් මේ ලෝකේ නැහැ කියන උන්වහන්සේට එහෙම එකක් පේන්නේ නැහැ කියන මේ ලෝකේ යමක් හටගත්තද ඒ හටගන්න හැමදේම වෙනස් වෙනවා මෙතන මේ ලෝකේ සංස්කාර ධර්ම මිසක් තියෙනවා මිසක් නිත්‍ය දේවල් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ හැබැයි සංස්කාර වශයෙන් දේවල් සකස් වෙනවා ඒ සකස් වෙන සංස්කාරයන් තුළ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නැත්නම් නිත්‍ය වශයෙන් මුකුත් නැහැ වෙනස් නොවන කිසිවක් නැහැ හැම දෙයක්ම වෙනස් වෙලා නැතිලා යනවා වෙනස් ආකාරයට හැම වෙලේම හැම දෙයක්ම පත් වෙනවා ඒ නිසා මේ ලෝකයේ ස්ථීර වශයෙන් සදාකාලික වශයෙන් අල්ලගන්න මුකුත් දකින්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දකින්නේ නැහැ විසුණු වහන්සේලා දේශනා කරන තථාගතයන් වහන්සේ දේශනා කරපු ආකාරයට බැලුවොත් මේ ලෝකයේ අල්ලගත්තේ කිසිවක් නිත්‍ය ස්ථීර වශයෙන් නැහැ. ඉතින් අපි මේ ලෝකේ මොනවද අල්ලන්නේ? අල්ලන හැම දෙයක්ම ඊවල දරුවල් යාන වාහන ඉද කටන් දුවා දරුවෝ මගේ කියලා මොනවද අල්ලන්නේ යන්නේ? අල්ලන හැම දෙයක්ම වෙනස් වෙන නැති වෙන. එහෙම කිසි දෙයක් ස්ථීර වශයෙන් නිත්‍ය වශයෙන් අල්ලන්න බෑ. තනතුරද ගන්න ගරුණම් බොනාමද ඔය අපි ග්‍රහණය කරගෙන ඉන්න ඔක්කොම දේවල් මොනවද? වෙනස් වෙන දේවල්. මම කියලා මගේ කියලා මට ඇති අපසතු දේවල් කියලා අපි නම් ගහගෙන මේව කරන්න හිටියට සමහර බහන් වලත් අපි ගහගෙන ඉන්නවා නේද? ඒ මොනවා ගහගෙන හිටියත් ඒ ඔක්කොම වෙනස් වෙලා නැතිව අපි කියලා මගේ කියලා එකක්වත් පවත්වන්න බෑ කියනවා. ඒ වගේම බුදුන් වහන්සේ අහනවා තම්බික්කේ අත්වාද උපාදාන උපාදේ යායන් අත්වාද උපාදාන උපාදින්නෝ න උපජ්ජේ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපේය උපායාස පසනෝතු මේ තං උපාදාන අහනවා මහණනි යම් කිසි අත්වාද උපාදානය අත්වාද උපාදාන කියන්නේ මම මගේ මටයි කියලා මේ විදිහට බැඳිච්චි හිත උපාදාන කියන්නේ හිත බැඳිලා ගියේ කිසියම් උපාදානයක් තියෙනවාද ඒ කියන්නේ අපේ හිත බැඳිච්ච දෙයකින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් හටගන්නේ නැති කිසියම් අත්වාද උපාදානයක් තියෙනවාද එහෙම එකක් තියෙනවාද කියලා අහනවා කිසියම් අත්වාද උපාදානයක් හිත බැඳුනට පස්සේ ඒ උපාදානය මුල් කරගෙන කිසිම සෝකය පරිදේවය දුකක් දුන්නස කනගාට මුකුත්ම හටගන්නේ නැහැ. එහෙම උපාදානය මේ ලෝකේ තියෙනවාද කියලා අහනවා. ඒතර කියනවා නොහේතම් බන්ති අනේ ස්වාමීනි එහෙම එකක් පේන්නේ නැහැ. මේ ලෝකෙ මොකේද හිත බැඳුනේ මම මේ මාගේ මටයිද කියලා ඒ හැමදේම අල්ලගෙන දුක් විඳින්න තමයි වෙන්නේ. මොනවද අපේ හිත බැඳෙන මේ දේ මම මේ දේ මගේ මේ මටයිද කියලා මොනවාට වුණත් හිත බැඳුනොත් ඒ බැඳීම මුල් කරගෙන මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් හටගන්නවා. කිසිම දුක කියන දේ නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි කියමු දැන් සාමාන්‍ය සම්මත හැටියට හොඳ දේවල් තියෙනවා මේ ලෝකේ. දැන් සමාධිය කියන්නේ සම්මතයක් හැටියට මේ ලෝකේ හොඳ දෙයක්, සැප දෙයක් හැටියට තියෙන්නේ. ඒ නිසාම ඒ සමාධිය සමානලාට අපේ හිත බැඳිලා යනවා. මේ සමාධිය මම මගේ මට අයිති කියලා. මට ඇතිවෙච්ච සමාධිය, මට ඇතිවෙච්ච සුවයක් කියලා ඒ විදිහට සමාධිය කියන දෙයට හිත බැඳෙනවා. ඒ බැඳීම අල්ලගන්න හරිය අමාරුයි. ඉතින් ඒ වගේ දෙයකට බැඳුනොත් ශෝක පරිදේව දුක් දුම්නස් නිසා වෙන දෙයක් හටගන්නේ නැහැ. සමහරවිට එහෙම බැඳුනට පස්සේ ඒව නැති වෙච්ච දවසක මොකද වෙන්නේ? ශෝක කරනවා. දැන් සමහරු තමන්ට හටගත්ත සමාධිය නැති වෙලා තමයි අඬන්නේ නැතු ගෙවල් දොරවල් එහෙම නැති වෙලා නෙවෙයි. යාන වාහන නැති වෙලා නෙවෙයි. අම්මා තාත්තා නැති වෙලා නෙවෙයි. මට ඇති වුණා වූ සමාධිය නැහැ කියලා සමහරු. මට ඇති වෙච්ච යම් අවබෝධ වැටහීම් නැහැ. මම ගත කරපු විවේකේ නැති වුණා. මගේ වඩ භාවනාව මට බැහැර වෙන්න සිද්ධ වුණා. දැන් ඒව නිසා තනාල වැළපි ශෝක කර ඉන්න අයත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒව නරක දේවලුත් නෙවෙයි. නමුත් මොනවද මේ ලෝකේ උපාදාන වෙන්නේ? ඒ හැම දෙයකින්ම ඒක හොඳ නරක කියන මේ දේෙන් තොරව ශෝක පරිදේව දුක් දුම්නස් අනිවාර්යෙන් සකස් වෙනවා. ඒ නිසා මේ ලෝකේ කිසිම වැදිච්ච දෙයක් නැත්නම් කිසිම දෙයක් මම මාගේ මටයි කියලා හිත බැඳුනද බැඳෙන්නේ මොකේද? ඒ දේ
අන්න අනිවාර්යෙන් තමට දුක් විඳින්න සිද්ධ වෙනවා. හොඳ තනතුරක් වෙන්න පුළුවන්. හොඳ අපි රහත් වෙන්න ඕනේ කියලා ඒකට හිත බැඳුනත් මොකද වෙන්නේ? ඒක උපාදාන කරගත්තොත් ඒ පින්වන්න සිද්ධ වෙනවා. මොකද ඒ දේ නොලැබෙන්න දුක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි මොනවා ග්‍රහණය වුණත් මොනවට හිත බැඳුනත් මම වගේ මටයි කියලා ඒ ශෝක පරිදේව දුක් දුම්නස් හදනවා මිසක් නම් සතුරු සොම්නස හැදෙන්නේ නැහැ කියන. ඒ නිසා තමයි හැමදේම පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේවා හිත නොබැඳී පාවිච්චි කරන්න පෙන්වන්නේ. ඒකයි මේක කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේසිසාම නිතරණතාය නෝගණ ධර්මයේ ඊතර වෙන්න මිසක් මේ රැගෙන යන්න අල්ලගන්න එකක් නෙවෙයි. අතහැරලා දාන එකක් කියන මානසිකත්වයේ තුන් සමාධිය උනත් මගදී අතාරින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒම මානසික හැබැයි සමාධියට නැගී නැතුව සමාධි උපදව ගන්න නැතුව අපෝ සමාධියත් ඉතින් අතාරිනවා. මොකද ඔය සමාධිය වඩන්න මානසික ගන්න කියලා එහෙම කරන්න බුදුවක් නැහැ. මොකද මම මොකද මේ පවුරු බඳින්න මොකද පවුරු දාලා යනවනේ කියලා එහෙම පවුරු බඳින්න නැතුව පුළුවන් ද ඊතර වෙන්නේ බෑ. පහුරක් හදාගන්න. මොකද හදාගත්ත පහුර හැබැයි කරගහගෙන යන්න තමයි හොඳ නැත්තේ. ඒ නිසා අපි මහන්සියට ධර්ම ඉගෙන ගන්නවා. මහන්සියට දැන් ඊතර නැත්තම් ඊතර මොකද මේ ඔක්කොම අතාරිනවනේ. ඉතින් බණ ඉගෙනගෙන වැඩකුත් නැහැ. භාවනා කරලා වැඩකුත් නැහැ කියලා සමහර හිතෙන්න පුළුවන්. නමුත් ඊතර වීම සඳහා අනිවාර්යෙන් ඒකට නැගී සිටින සිද්ධ වෙනවා. පහුරක් හදන්න වෙනවා. පහුර පාවිච්චි කරන්න වෙනවා. හැබැයි කරගහගෙන යන්න නෙවෙයි ඒකත් දාලා යන්න. ඒ වගේ ධර්මයක් එහෙමයි. ඉගෙන ගත යුතුයි. හැබැයි ඒවා ග්‍රහණය කරගෙන අල්ලගෙන යන්න නෙවෙයි. ඒ නිසා තමයි සකස් වෙන අවබෝධ ඥාන පවා අපි විපස්සනා කරන්නේ. එහෙම කරනකොට තමයි ඒවට එහෙම ඒ කිසිවක් මම මගේ මට අයිති කියලා අන්න සකස් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් ආය උපත ජරා මරණ හදන මිසක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි සංසාරේ පුරාට ඕන තරම් සමාධි වඩලා ඇති, බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ඇති, අට සමාපත්තිලාභී ඉඳලා ඇති. හැබැයි ඒ ඔක්කොම මොකද උනේ? ඒ ඔක්කොම වෙනස් වෙලා නැතිලා ගියා. ඒවා තුලින් අපිට ශෝක පරිදේව හැදුණු මිසක් වෙන දෙයක් උනේ නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝකේ මොනවා හෝ දෙයක් ග්‍රහණය කරගත්තොත් ග්‍රහණය හිත බැඳෙනා නම් මේ දේ මම මාගේ මට ඉති කියලා අවබෝධයක් වුණත් මම මේක මම සෝතාපන්න ඒකල්ල ගත්තත් ඒ ගැලවිලා නැති වෙනවා. ඉතින් මේ විදිහට වෙනවා මහණෙනි ඔබලාට පේනවාද මොනවා හරි දෙයක් මම මාගේ ගත්තොත් එහෙම මම මාගේ කියලා ගන්න කිසියම් දෙයකින් ඔබට ශෝකය පරිදේව දුක දුම්නස හටගත් දෙයක් තියෙනවා කියලා එහෙම එකක් හොයන්න හම් වෙන්නේ නැහැ. මම කියලා ගත්තනම් මගේ කියලා ගත්තනම් මට අයිති කියලා ගත්තනම් ඒ හැම දෙයකින්ම අපිට අනිවාර්යෙන් අනන්න. බුදුරජාණන් වහන්සේ උනත් අපි වැඩිව අපි දැඩි ලෙස අල්ලගත්තොත් මොකද වෙන්නේ? මගේ භාගතුන් වහන්සේ කියලා අපි හිතනවා. නමුත් ඒකත් දැඩි වුණොත් මොකද වෙන්නේ? ඒකමුත් අපිට ශෝක පරිදේව දුම්නස වෙදින්න සිද්ධ වෙනවා. ඉතින් අපි එහෙම ගන්නවා. නමුත් ඒකමුත් අපිට වෙනවා හරියට අල්ලගත්තේ නැතුණත් ඒකමුත් අපිට අවසන් සිද්ධ කරන නිරයන්වත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ බේරන්න කියලා අපි කවුරු හරි කෙනෙක් මිනිසු මරුවොත් ධර්මය ආරක්ෂා කරන්න කියලා ඒකෙන් අපිට අයහපතක් වෙන්න පුළුවන්. ඒ නිසා එක කිසි දෙයක් දැඩි ලෙස බැඳුනොත් දැඩි ලෙස ග්‍රහණය කරොත් අපිට ඒකෙමුත් අනර්ථයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ලෝකේ අපි මම මගේ මට අයිති කියලා ග්‍රහණය කරගන්න කිසිවක් නෑ. ගත්තොත් හැම දෙයකින්ම ශෝකයක් පරිදේව කර ශෝක පරිදේව හට නොගන්න අල්ලා ගැනීම මුකුත් නෑ කියනවා. ඊළඟට පෙන්නනවා යම් භික්ඛවේ දිට්ඨි නිස්සයන් නිස්සෙය්‍යාද යායන් දිට්ඨි නිස්සයන් නිස්සේතෝ න උපජ්ජේ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසා පස්සතනෝතු මේ මහණෙනි මේ ලෝකේ යම් දිට්ඨි නැසුරු කරනවා. මතවාද කියන්නේ යම් මත විවිධ මත බදරනවා. එමුදු දිට්ඨියෙන් ඇසුරු කරගෙන වාසය කරන ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්න නැති දිට්ඨි තියනවද කියලා අහනවා. එමුදු මතවාද දෘෂ්ටි තියනවද ශෝක පරිදේව දුක් දුම්නස් හට නොගන්න ඒකයි. ඒතොර කියනවා නොහේ තම්බන්ති ස්වාමිනී එහෙම නෑ. යම් දිට්ඨිය යම් මතවාද දෘෂ්ටි කියන දේවල් ග්‍රහණය කරගෙන ඇසුරු කරගෙන හිටියොත් හටගන්නේ මොනවද? ශෝක පරිදේව දුක් දෝමන සුපායාසයන් හටගන්නේ. එහෙම ලෝකෙ කිසිම මතවාද දෘෂ්ටි නැහැ කියනවා. සැප හතර දෙන හැම දෘෂ්ටි මතවාදයකින්ම ශෝක පරිදේව දුක් දෝමනස් හටගන්නේ කියනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ කියන මම දකින්නෙත් නැහැ මේ ලෝකේ දෘෂ්ටි තුලින් සැප ලැබ දෘෂ්ටි ඇතුණොත් ඇති වෙන්නේම ශෝක පරිදේව දුක් දෝමන සුපායාසයන් තමයි හටගන්නේ. එහෙම නොවන දෘෂ්ටි ලෝකේ එහෙම එකක් නෑ කියන දෘෂ්ටි කියලා දෙයක් ඇසුරු කරොත් යම් වැරදි මතවාද කියන එක. වැරදි මතවාද කියනවා මොනවද අපි ඇසුරු කරන්නේ? ඇසුරු තුලින් අපිට අනිවාර්යයෙන් දැන් අර ස්වාමීන් වහන්සේගේ වැරදි මතය මොකද්ද?
අන්තරායක ධර්ම අන්තරායක නෑය ඒවා මම සේවනය කරොත් මට අනතුරන්න ඒක දිට්ටියක් ඇසුරු කිරීම මත ඇමකද එහෙම මතය බුදුරජාණන් වහන්සේගේ නැතර උන්වහන්සේගේ මත වලට බෑ පරිබාහිර ඇති කරගන්න ඔක්කොම් මත මොනොද ඒවක්කො මිත්‍ය දෘෂ්ටි බවට පත්වෙනවා උන්වහන්සේගේ මතේ පාච්චි කිරීම තමයි සම්මාධිට්ටි කියලපි කියන්න එකමක උන්වහන්සේ ලෝකයේ හැම දෙයකම යථාර්ථය තෝ දැකල තමයි උන්වහන්සේ මේවා හිත කරයි මේවා අහිත කරයි මේවා මේ වෙනවා කියලා වෙන්වෙන් වසයෙන් පෙන්න්න එතර උන්වහන්සේගේ අවබෝධ අපි යන්න හරි විදිට පාචික එතර උන්වහන්සේ ම කනතුරයිකිවන අපි අනතුරුණයකුතේ අපේ මත ඒවත ඇසුරු කරොත් අපිට කවදාකත් සෝක පරිදි දුදුන්න සැදන මිසක් වෙන්නේ නෑ එනිසා අපි නිතරම නිහතමානී වෙන්ඩුවන් මේ ධර්මය තුළේ ඒ සාාවකය තම මේ ශාසනය සැබැහැ පිහිට පිටි සරනු ලබන්නේ භගවා ජානාති අහන් නජානා ධර්මයත් එක අපි පුදුමාකාර නිහතමානී වෙන්ඩෝන් නිහතමානී වෙන්ඩොඩි භගවා ජානාති අහන්න ජ භගවා සත්තා සාාවකෝ හමත් භාගතුන් වහන්සේ තමයි දන්නේ මම නම් දන්නේ නෑ තුර දෘෂ්ටි ඇසුරු කරන්න යන්නේ නැක එක තමන්ගේ දෘෂ්ටි අල්ලන්න යන්නේ එකක්නගේ මත අල්ලන්න මොකද එයා එහෙම මත ප්‍රකාශ කරා කර එක පාටනය බලන්න ශාසනය තුළ තියෙනවාද දැන්ග සමල්ලට අපිට හැනුන එක සමාර කියනවා සීලේ ඕන්න එතුර ඒවගේ මතයක් ඇසුරු කරගෙන ඉන්න පුළන් රක් බලන්න ඕනි භාගතුන් වහන්සේ එහෙම කියලා තියෙනවා සීලේ පා කියලා තියනොද කොතනවා සිල්ල ඕන්න මහන එහෙම කියලා තියනවාද සමාධය ඕන්න කියල ගොවත් කියලා තියෙනවාද නේද එතොට අන්නේ විදිට උන්වහන්සේ පාකිවලා නැති දේවල්ලන්න අපි මැසුරු කරතව මත ඇ උන්වහන්සේ එපා කියපදේ එම කිය ඕන කියපදේ අපි ඕන්නෑ කියන ඊළඟට මේ එපා කියපු දේවල් අපි ඕනි කියන ඒවක්කෝම ඒව දෘෂ්ටි මත බවට පත්වනම මේව කරත් ආවල් දේවෝන්න අරක ඔන්න මේක ඔන්න එම කිවත් එහෙම දේවල් නෑක අපි කිවොත් එම බැරි වෙලාවත් බුද්ධ දේශනාව තුළේ දී තිබුණ විස්ාරි භයංක තත්වයක්ද එනිස හරි පරිශංගෙන්ඩෝන් දෙයක් කියනකොට ඉතින් ඒ නිසා තමයි රහතන් වහන්සේ වනත් භාගතුන් වහන්සේ ධර්මයම කියන නිසා උන්වහන්සේල මතවත් එහෙම සමාජගත කරන්න යන්නේ තමන්ගේ දෙයක් හැටියට ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධයක් හැටියට කියනවා එහෙම කිව්වොත් කියලා මේක භාගතුන් වහන්සේගේ මුත් ගිහිල්ලා අහන්න භාගතුන් වහන්සේ උත්තර දෙන විදිහට මේක තරහා ගන්න කියන ඒ වගේ තමන්ගේ අදහසක්වත් උන්වහන්සේලා තවත් කෙනෙකුට ස්ථීර වශයෙන් මේකම තමයි හරි ආය භාගතුන් වහන්සේගෙන් ඇහුවත් මේක තමයි කියන්නේ ඒ නිසා අහන්න ඕනේ නැහැ කියන්නේ එදේ වගේ උන්වහන්සේලා එමයි එන් සමය ශාසනය තුළ අපි සාාවකයන් හැටියට එකයි නිතරම අපි අහන්ඩෝනි අවධහන යොමු කරන්නට කාටද බුදුරජාණන් වහන්ස ඉස්සල්ලා බලන්නුනි පණිවිඩේ කාගෙන්ද ලැබුණ එක දෙයක් කිවකොත් ඒක මූනික බුද්ධ දේශනා හඳුන්වල තියන තැන්වලති බලන්නු එතන තියෙනවාද ඒකයි ඊට පසතම පහලට නොද අපි ගොඩාක්ෙන් අපි පහලායක මත රන්තමයි ප්‍රධානය ළඟටය එත ප්‍රධානය ළඟට යනට අපිට දෘෂ්ටි මත ගොඩ එතර ප්‍රධානය කියන එකක්වත් අහුවෙන්නේ නෑ අපේ මතයට අපේ ආකල්පට අනුතම ඊට පස්සේ අපේ ඇසුරු කරුදේ අනුතම අපිට තේරෙන්නේ එනිසා අපි ධර්මය ගෙන ගන්නකොට නිතරම බුද්ධ දේශනයින්ල ඇත්තනම් පහල නමුත් වෙන්නේ එකනෙවේ අපි ගොඩාක් එක නග පොත්පත් කියවලතම බුද්ධ දේශනන්තර තින්නේ ඉති අන්තිමයට ගොද වෙන්නේ අර වේකෙනගේ මත ධාරීවතුම අපි ධර්මය කරයි නතර බුදුරජාණන් වහන්සේ අදහස්ව සමරලාට අහුවෙන් නැති අවස්ථා තියෙන උන්වහන්සේ තොට එකයි අර අනිවාර්ය කරපුව එතොට අනිතය පිසිසෙප කරනවා ඒ දැ බුදුරජාණන් වහන්සේ කියන මහණනී අන්දවසක සමාධයට අගෞරෝකරොත් එදාට ශාසනී විනාශයනවා සීලට අගෞරෝකරොත් එදාට ශාසනී විනාශය කැනේ අනාගත බය හැටිටිකන් දේශනා කරති ඒකයි එතොට එත බුදුරජාණන් සෙච්චර වර්ණා කරපුද අපි එක වචනයකුවත් සමාධයක් ඕන්න වසනා කරාම ඇතිකුත්තේ මොකදන්නේ එතට විශාල ආන ප්‍රශ්නයක් නති ඒ වගේ මතය ඇකසරු කරොත්තයාට බොහෝ කාලයක්දුක පිණිස හිතින එනි සමේ ලෝකයේ මොනවද දෘෂ්ටි වසයෙන් ඇසුරු කරන්න මතවාදය ඒමදු මතවරින් සෝක පරිදේව හදනම් සක්ක වෙන්න දෙයක් හැදෙන්නේ නෑකී ඊලකට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනා අත්තනීවා භික්කේ සති අත්තනීයම් මේති අස්සාති මගේ කියල තියෙනවන මට අයිති කියල දේවල් තියෙනවාද කියෙනා මගේ කියල දෙනවන මට අයිති කියල දෙවලුත්තිකුත් තියෙනවා ඒවම් බන්තය කියනවා ඒවගේම අත්තනී ඒවා භික්කේ සති අත්තාමේති ඒවගේ මට අයත් දෙවල් තියෙනවන එනතු මම කියල දෙකොත් තියෙනමද මට අයත් දෙවල් තියන නැති ම කියල දෙයක් අනිවාදෙන් තියෙනෙපේ නේද එතොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තනීච භික්කවේ අත්තනීයේච මම කියල දෙකුත් නෑ මට අයිති දෙකුත්
සච්චතෝ චේකතු අනුලබ්බියමානි. සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් නොලබන කල්ලි මම කියල දෙකුත් නෑ මට අයිති කියල දෙකුත් නෑ ඔක්කොම තියෙනවන අද සංස්කාර ධර්ම මම කියලගන්නේ සංස්කාර ටික මට අයිති කියලගන්නේ සංස්කාරත සංස්කාර ස්වභාවම ගත්ද උපාදූ පඥ්ඥායති වයෝප හට ගැනීම නැති සංකත කැන එකයි සකස් වුණොත්නම් අනිවාරයම වෙනස් වෙන නැතිවෙලා යනවා. එනිසා සත්‍ය වසෙන් ස්තීර වසයෙන් මම කියල දෙකුත් නැත මට අයිති කියල දෙකුත් නැත්තම්. යම්පිඩන් දිට්ටට මේම මෙමදු දිෘෂ්ටිය ලෝක තියෙන සෝලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝ දුවෝ සස්සතු අවිපෙල් නාම දම්ම සස්සතිමන් තතේව ටස්සාමීති නායම් භික්වේ කේවලෝ පරිපුුණෝ බාල දම්මෝති කිංචි නෝෂයා බන්තිකින. මේවා සත්‍ය වසෙන් ස්තීර වශයෙන්ම මම මගේ තමා කියල දෙකුත් නෑ තමන්ට අයිති කියල දෙකුත් නෑ එහෙම තියත්ති මෙමද දෘෂ්ටියත් තියෙන ලෝක ඒතමයි මේ ජීවිතේ නැත මේ ආත්මි ඒ ලෝකයේදී උපදිනවා සදහකාලයකෝ වෙනස්වෙන් නැතුව ස්තීර වශයෙන් නිත්‍ය වශයෙන් හරියට තැනක දෙයක් හිටවා මේක එතනම තියනවගේ ගහක් කනුවකිටුව තබට පේන එතනම තියන වෙනස්වල නෑ ලබගෙන ගිය අවුරුත් දෙනකොට මේ ගහ මෙතන මතමයිති හැමදාම ගහනකට අපට පේන්නේ එතනම තියෙනවගේ ඒවගේ ජීවිත එතනම තිනායි පොයිට්වත් වෙනස්වෙන්නේ නෑ එමද දෘෂ්ටියන් ලෝකෙ තියෙන මෙමද දෘෂ්ටියත නමුත් එහෙම එකක් ගත්තොත් ඒක තරන් තවත් මෝනකමක් මේ ලෝක තියෙනවාද කිරානවා ඒක තරම් පරිපූර්ණ බාල ධර්මයක් අඥානකමක් කියනවා කිංගි නෝෂය බඳ මොකද නොකද නොවන්න ස්වාන එහෙමම තම ඒක තරම් බාලකමත් තවත් නෑ කියනවා මේ ස්තීර වසයෙන් සත්‍ය වසය මම්මාගේ මට ඇති කියල දෙයක් නැතිව තියාගෙන ඇබැ හිතනවා මේ ජීවිතය සදාකාලික වෙන මේ ජීවිතය සදාකාලික ලෝකනවා ඒකට ගියාට පස්සේ නම් ඉතින් හැමදාම ඒ තැන ඉන්න පුළුවන් ඉති එහෙම එකක් ගත්තොත් ඒක කේවල පරිපූරූ බාලදම්යක ඉතාමත්ම අඩු ලුඩු නැති කැනේ බාලකම කිසි අඩුවන්න ගැන හොඳටම සීරසීයක්ම බාලකමක් කියනක එක කේවල කියන්නේ එක මුලයිද අග දක්වාම මතේ ගත්තත් මතේ පටන්ගත දැන්ල අග දක්වා මොකුත් හොඳ ගතියක් ඇත්තෙම නෑ කේවල කියන්නේ එකයි මුල අගගත්තත් මුල්ලාගේද පටන්ගත්තෙල් අවසානය දක්වා මෝඩක මිසක්ක ප්‍රඥාව කියනක ගෑවිලාවා නෑ ඒකයි තර මේ ලෝක ගොඩාක් ආගමික මත තියන්නේ ඔය මතයත් ඒ උච්චේද දෘෂ්ටියත් එක්ක තමයි තියෙන සාසත දෘෂ්ටිත් එක්ක තිනාගම් බොහමාට වර්තමානගතත් බොහෝ ආගම් තියෙනම් ගක එකද උච්චේද දෘෂ්ටියත් උච්චේද සාසත දෘෂ්ටියත් එක තියෙන්නේ සාසතක ස්තීර තිරුච්චේද කියන්නේ මරණින් මත්තේ නෑ කියනක එකයිතුර මරණි මත්තේ නැතේ කියලා බෝවා ඒවා අඩුයි ආගමික මත දේශපාලනික මත තියෙනවා සමාජවාද මත තියෙනවා මරණි මත්‍ය ආයේ මුකුත් නැතේ කියල ආගමික මත බොරෝව දේ තියෙන්නේ ස්තීර වසයෙන් ජීවිතයකට යනවා ඒක ස්වර්ගේ හැටියට බොහෝ තැන්වල කතා කරන්න ඇති සදාකාලක ලෝකකේ ලෝකය කිය අය කවුරුත් වෙනස් වෙන්න නෑ ඒ තැන තින දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ නිර්වාණය කියන්නේ තවත් ලෝකයක් තැනක් උපදින තරක් නෙවේ ඒක නිරෝධයක් කතා කරන තවත් සකස් වෙලා තැනකට යනවා නෙවේ තවත් තැනකට ස්තීරු ඉන්දයනවා නෙවේ මොකද තියෙනදේ නැත සකස්වෙච්චිද නිවලදාන පහනත් ඇති දැල්ල නිවලදාන ඒ වගේ එක තර දැල්ල සකස්වෙන්ට තියෙන හේතු අයි කරනකට පහන නිවෙනවා ඒ වගේ නිවීමක් මිසක්ක මේ සදාකාලික තැනකට යනවා නොවේති අපි සාමාන්‍ය වෙලාවට ඉතින් වචන වසයෙන් කියන ති අප බැ තේරුම් ගන්නඩෝනේ නිර්වාණ අභය භූමිය කියලා කියන බැයිති මේ නිර්වාණය කියන්න මේ කොහවත් නිදහස්තනක් එහෙම නෑ ඒක නිර්වාණය කියන්නේ අසංකතයි කියල කියන්නේ එක සකස් වෙච්චි දෙයක් නිවි නිර්වාණය කියල එකක්ව සකස් වෙන්නේ නෑ එක සංකතයි ඒකයි ඒ නිවීමක් මිසක එක කිසිමාකාරය සකස්වීමක් නෙවී ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ එක උච්චේද දෘෂ්ටිය නැතැබැයිතින් උච්චේද දෘෂ්ටිය වගේ තමයි පේෙන් සාසට දෘෂ්ටියන බුදුරන් වහන්සේ ධර්ම උච්චේ තියනව විනාස කළ දානවගෙන පේෙන් නද එතේ නිසා සාසත දෘෂ්ටියට තුච්චේ දෘෂ්ටියට ඇතර වැටෙන්නේ නෑ එතන බොහෝ අය හිතානින්න මේ ලෝකෙ සදාකාලික ස්තීර වෙනස් නොවන ජීවිත ආත්ම තියන සමාගතන්න මැරුණත් වෙනස් නොවන දෙයක් ආත්මයක් ජීවිත තුළ තීර ඒක දිගින් දිගට නොද නිවන්සේ
ඉතින් මේක පොඩ්ඩක් බොඩි මාරු වුණාට ඉතින් මේක දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. ආත්මය නැතෙන්නේ නැහැ. ඉතින් ඔය බොඩි පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් එහෙම සමහර අය හිතන්නේ අය පුනරුත්පත්ති හැබැයි පුනර්භවය පුනර්භවය කියන එක කියන්නේ නැවත නැවත උපත් දන්නවා කට්ටිය. එක ජීවිතවලට යනවා කියලා දන්නවා. හැබැයි යන්නේ ඒත් තනින්නේ ස්ථීර දෙයක්, නිත්‍ය දෙයක්, නොවෙනස් වෙන ආත්මයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සමහර අය හිතනවා මේ ආත්මය පෙච්ච භවිෂ්‍යාම කියන්නේ සෝලෝක කියන්නේ ඒ ලෝකයේ මේ ආත්මය උපදිනවා. ඉපදුනාට පස්සේ ඒකයි මේ නිච්චෝ එක නිත්‍යයි. ස්ථීරයි. සස්සතෝ කියන්නේ සාස්වතයි. ඊළඟට ස්ථීර වශයෙන් තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. අවිනාපනම වෙනස් නොවන ස්වභාවයයි. සස්සතිනියන් තතේවර තිබ්බ තැන එහෙමම තියෙනවා වගේ. හරියට නිකන් ඉන්ද්‍රකීලයක් කියලා වතේ එහෙමම තියෙනවා වගේ තමයි ජීවිතය අය කාටවත් කිසිම කෙනෙකුට මේ ලෝකෙ කිසිම බලවේගයකට වෙනස් කරන්න බෑ. ඒකට කිව්වොත් හරියටම හරි ආය වෙනස් කරන්න මේ ලෝකෙ කිසිම ජගතයක් නැහැ කියලා එහෙම මතයක් ගන්න. හැබැයි මේක තරම් තවත් මෝඩ මතයක් තවත් නැහැ කියන එක පරිපූර්ණ මෝඩ මතය. සමහර ඒවා ටිකක් මතේ පොඩ්ඩක් වැරදුනට පොඩි පොඩි හොඳකම් තියෙන. මේක මතේ දාරණ එකේ ආය මොකොත් හොඳයි කියලා ගන්න දෙයක් නෑ. එහෙමද මතේ තියදාගෙන ඔය මොන දේවල් ලෝකේ කරත් හරියන්නේ නෑ. ලෝකෙටම මොන තරම් සිත සාන්තිය කරත් හැබැයි ඉතින් අර මතේ තිබ්බත් ඉතින් අර කරන එකක්වත් සිත සාන්තිය පිණිස අදාළ වෙන්නේ නෑ. තනි කරම දිෂ්ටියක් ඇසුරු කරන ඉතින් ආය උපත ජරා මරණ ශෝක පරිදේව කරා යනවා මිසක් නිරේ යනවා මිසක සුගතිය කියන්න හම්බෙන්නේ නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ඔක්කොම අපි මේ දිට්ඨි මතවාද ඔක්කොම එහෙම වගේම අපි මේ සංසාරේ දිගින් දිගටම ගමන් කිරීම ඔක්කොම තියෙන මොකක් ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන. ඒ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ තමයි ලෝකයා මේක ඇසුරු කරගෙන තමයි දෘෂ්ටි මතවාද ඔක්කොම මම මගේ මට අයිති කියලා ගන්න. මේ ගිහිලා ඉපදිනවා කියන්නේ මේ උපාදානස්කන්ධ පහක්. ඒ නිසා මේකේ යථාර්ථය පෙන්නනවා. තංකින් මඤ්ඤති බික්කේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. මහණෙනි ඔබලා සලකන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය නිට්ටියද අනිත්‍යද කියලා. ඒතර විසුණුනාන්තලා උත්තර දෙනවා අනිච්ඡං බන්තේ ස්වාමීන් අනිත්‍යයි. යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනවා. ඒතර උත්තර දෙනවා දුක්ඛං බන්තේ අනේ ස්වාමීන් ඒක දුකයි. ඒතර දේශනා කරන යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. ඉතින් යමක් අනිත්‍යයි නම් ඒ වගේ මේක මහා දුකකුත් නා. ඒ වගේ එක වෙනස් වෙලා නැති වෙලාත් යනවා. කල්ලන්න තන් සමුදපා. ඉතින් සලකන්න කල්පනා කරන්න හරිද? ඒ තමම ඒසෝමස් මේසෝමත් මේක මමයේ මාගේ මට අයිති මොකද්ද? රූපය. රූපේ මමයේ මාගේ මට අයිති කියලා සැලකීම හරිද? සුදුසුද? ඒතර කියන නොහේ තම්බන්තේ ස්වාමීන් වහන්සේ එයි යමක් වෙනස් වෙනවා නම් ඒ වගේ මේක දුකකුත් හදලා දෙනවා නම් ඒ වගේ මේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා නම් එමුදු දේ කොහොමවත් මම මාගේ මට අයිති කියලා සැලකීම සුදුසුම නැහැ කියනවා. ඒ වගේම අහන තංකින් මඤ්ඤති බික වේදනා අනිච්චාව අනිච්චාව. මේ වේදනාව නිට්ටයයි අනිත්‍යයි. අනිච්ඡං බන්ති ස්වාමීන් අනිත්‍යයි. යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං. යමක් අනිත්‍යයි මේක සැපද දුකද? යමක් වෙනස් වීම මොකද්ද? දුකක් කියනවා. දුක්ඛං බන්ති ස්වාමීන් දුකයි. යම්පන අනිච්ඡං දුක්ඛං පරිදි යමක් අනිත්‍ය නම් ඒ වගේ මේක දුකකුත් හදලා දෙනවා. ඉතින් එමෙදු තේ මම මේ වාගේ මට හැදීති කියලා කල්පනා කිරීම හරිද සුදුසුද කියනවා. එහෙම කල්පනා කිරීම නම් සුදුසුම නෑ. නොහේ තම්බන්ති කෙනෙක් ස්වාමීනි එහෙම හිතීම නම් කල්පනා කිරීම නම් සුදුසුම නෑ. ඊළඟට දේශනා කරන තංකින් මඤ්ඤති බික්කවේ සංඥානිච්චාව අනිච්ච. මහන්නේ සංඥාව නිට්ටයද අනිත්‍යද කියන. ඒතර කියන අනිච්ඡං බන්ති ස්වාමීනි අනිත්‍යයි. යම්පර අනිච්ඡං සුඛං වා දුක්ඛං වා. යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලා. ඒතර කියන දුක්ඛං බන්ති ස්වාමීනි දුක. යම්පර අනිච්ඡං දුක්ඛං පුර. යමක් ඉතින් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලා යනවා නම් කල්පනා කිරීම හරිද? ඒතම් මම මේ සංඥාව මාගේ. ඒසෝ හමස් මේ සංඥාව මම වෙමි. ඒසෝ මේ අත්තා මේ සංඥාව තමගේ ආත්මය. මේක තමයි දිගින් දිගට යන්නේ. එහෙම නැත්නම් මේක තමයි ඒ ජීවිතේ ගිහිල්ලා පවතින්නේ. ඒ විදිහට. ඒ වගේම අහනවා දේශනා කරන තංකින් මඤ්ඤති බිකේ සංඛාරා. මේ සංස්කාර ධර්ම නිත්‍ය අනිත්‍යද? ඒතර කියන අනිච්ඡං බන්ති ස්වාමීන් අනිත්‍යයි. යම්පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වා. යමක් අනිත්‍ය එක සැපද දුකද? ඒතර කියන දුක්ඛං බන්ති ස්වාමීන් දුක. යම්පන අනිච්ඡං දුක්ඛං වෙන යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙලාත් යනවා නම් ඉබදු සංස්කාර මමේ මාගේ මට අයිති කියලා. ඒ තම මම ඒසෝ හමස්මේසෝ අත්ත. මේ සංස්කාර කියන්නේ මාගේ මම වෙමි මගේ ආත්මය කියලා කල්පනා කිරීම නොහේතම් බන්ති ස්වාමීන් සුදුසු.
ඊළඟට විඥානං නිච්ඡං අනේ මහණෙනි ඔබල සලකන්නේ ඔබල හිතන්නේ ඔබල කල්පනා කරන විඥානේ නිට්ටයද අනිත්‍යද? ඒතර කියන අනිච්ඡං බන්ති ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුකක් කියනවා. යම්පන අනිච්ඡං සුඛං වා දුක්ඛං වා කල්ලානුතං සම්පස්සේ යමක් අනිත්‍ය නම් දුක නම් කල්පනා කිරීම සුදුසුද? ඒතම් මම ඒසෝ මස් මේසෝ අත්තා මේක මම මාගේ මට අයිති කියලා කල්පනා කිරීම සුදුසුද? ඒතර කියනවා නොහේතම් බන්ති අනේ භාගතුන් වහන්සේම කල්පනා කිරීම නම් සුදුසුම නැහැ. ස්වාමීනීම කල්පනා කිරීම සුදුසු නැහැ. ඊළඟට දේශනා කරනවා තස්මාතිය බික්වේ මහණෙනි එම නිසා යංකින්චි රූපං යංකිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බාහිරං වා තමායයි යල් සලකන යම් රූපයක් ඇද්ද බහැර යම් රූපයක් ඇද්ද ඕලාරිකං වා සුඛමං වා ඕලාරික වශයෙන් හෝ සියුම් ප්‍රකට අප්‍රකට ඊළඟට හීනං වා ප්‍රනීතං හීන ප්‍රනීත වශයෙන් යම් දුරේ සම්තිකේවා යම දුර වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් සබ්බම් රූපං ඒ සියලුම රූප නේතම් මම නේසෝ හමස්මි නමේ ඒසෝ අත්ත මේ රූප කියන්නේ මාගේ නොවේ නේසෝ හමස්ම මම නොවේ නමේ ඒසෝ අත්ත මේ රූප කියන්නේ මගේ ආත්මේ නොවේ මොනවද අතීතේ හටගෙන නිරුද්ධ වෙලාගේ යම් රූපයක් ඇද්ද අනාගතේ හට නොගත් යම් රූපයක් වර්තමානයේ හටගෙන පවතින යම් රූපයක් ඇද්ද අජ්ජත්තිකයේ සලකන යම් රූපයක් ඇද්ද බාහිර යම් රූපයක් ඇද්ද ඕලාරික වශයෙන් යම් රූපයක් ඇද්ද සියුම් යම් රූපයක් ඇද්ද හීන ප්‍රනීත දුර ළඟ ආනේ වගේ ඕනම රූපයක් මොනවද කතා කරන්නේ සමහර රූප කෙනෙකුට අපිට ඒව පේන්නේ නැහැ ඕලාරිකයි සමහර ප්‍රසාද රූප කෙනෙකුට අපිට ඒව පේන්නේ නැහැ නමුත් ඒ වගේ ඕලාරික වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් හීන වෙන්න පුළුවන් මොන රූප වුණත් හැම එකක්ම නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මම මේ මාගේ මට අයිති කියලා කිසි දෙයක් ගන්න බෑ එහෙම බලන්න කියනවා ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධ පහම අර විදිහට බලනවා අතීතයේ හටගෙන නිරුද්ධ වෙලාගේ යම් වේදනාවක් ඇත්ත ඒ වගේ මධ්‍යාත්මික බාහිර ඕලාරික සුවම් හීන ප්‍රනීත දුර ළඟ මේ සෑම ආකාරයකින් පද සියලුම වේදනා මාගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ කියලා නිතර නිතර නුවණින් විමසලා බලනවා. ඒතර කියවනේ දැන් මේවා අපිට ඉගෙන ගන්න පුළුවන් කටපාඩම් කරගන්න. හැබැයි මේක අනතුූප පරිකත කියන මේක විමසන්න ඕනේ. ඒ විමසනකොට තමයි මේක මම මාගේ මට අයිති කියලා නෑ කියලා වැටහිමත් තේරුම් ගැනීමක් ඇති වෙන එකයි මේවා නිතරම බලන්න කියන්නේ ඒකයි. මේවා ගැන නිතරම කල්පනා කරන්න කියන්නේ ඒකයි. ඒකයි මේ විදිහට මනානුවණින් කියන්නේ දකින්නකොට බලනකොට ආන්නයට අවබෝධ වෙනවා. ඒවම් පස්සම් වික්කසුද මේ විදිහට බැලුවොත් ආන නිකන් බලන්න නැතුව පේන්නේ නෑ මේකේ යථා ස්වභාවය බලන්න ඕනේ. එතකොට ඒ ශාවක රූපස්මින් නිම්මිති රූපේට කලකිරෙනවා වේදනාය නිම්මිති වේදනාවටත් කල සංඥා නිම්මිති සංඥාවටත් කලකිරෙනවා සංකාරයේසු නිම්මිති සංස්කාරවලටත් කලකිරෙනවා විඥානස්මින් නිම්මිති විඥානයටත් කලකිරෙනවා නිම්මින්දා කලකිරුණොත් විරජ්‍යතිය දෙන්නේ නැහැ විරාග අනුවැළුණොත් විමුක්ති නිදහස් වෙනවා විමුක්තිස්මින් විමුක්ති නිදහස් වුණාට පස්සේ විමුක්ති මිති ඥානං හොති නිදහස් වුණාය කියලා අවබෝධයකට ඇති වෙනවා ඒ ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. කීනා ජාතිය නිසා එය හිතනවා ජාතිය ශේ කරා. උසිතම් බ්‍රහ්මචර්යයන් සාසන බ්‍රහ්මචර්යය අවැස නිම කරා. සීල සමාධි ප්‍රඥා. මේවා ආය වඩන්න ඕනේ නැහැ. නිවන් දකින්න කියලා. කතං කරණීයන් ධර්ම අවබෝධය සඳහා කළ යුතු වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. ආය මොකුත් කරන්න දෙයක් නැහැ. නාපරං ඉත්තත්තාය පජානාය මත්තේ මේක රකින්න ඕනේ අරේ දේ කරන්න ඕනේ ලැබූ සම්මා දිට්ඨිය දිනු කරන්න මොකද කරන්න ඕනේ? සීලෙන් ගනුක එහෙම එකක් රහතන් වහන්සේලාට නැහැ. ඒක අනිත් අය තමයි ලැබූ සම්මා දිට්ඨිය වැඩි දියුණු කරගන්න සීලෙන් අසුරු කරනවා සමාධියෙන් අනුග්‍රහ කරනවා රහතන් වහන්සේලාට ඒක මොන අනුග්‍රහයක්වත් ඕනේ නැහැ. ඒ හටගත් විමුක්තිය කවදාකවත් අකුප්පාමේ චේතු විමුක්තිය කියන්නේ චිත්ත විමුක්තිය කම්පණය කෝපණය වෙන්නේ නැහැ කියනවා. අයම්මචති බික්කවේ බික්කු මේ වගේ විශ්වයට කියන උක්කුත්ත පලිගු ඉතිපි උක්කිත්ත පලිග කියලා කියන්න පුළුවන්. ඒකට රහතන් වහන්සේලාට කියන නම තමයි උක්කිත්ත පලිග. ඊළඟ සංකීර්ණ පරිකෝ ඒ වගේම සංකීර්ණ පලිග කියලා කියන්නත් පුළුවන් රහතන්. අබ්බුල්ලේසික කියලා කියන්නත් පුළුවන්. නිරංගලෝ කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම අරියෝ පන්න දජෝ පන්න බහරෝ විසංයුක්තෝ ඉතිපි පන්න දජ කියලා රහතන් වහන්සේලාට කියන්න පුළුවන්. පන්න බහර කියලා කියන්නත් පුළුවන්. විසංයුක්ත කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. කාටද? රහතන් වහන්සේලාට. ඊට පස්සේ කින් එක තෝරනවා. කතංච බික්කේ උක්කිට පලිගෝ හෝති. මහණෙනි උක්කිට කියන උගුල්ලා දැම්මු
දොර අගුළු දොර අගුළු ඇත්තේ කවුද රහතන් වහන්සේලා දොර කඩලා තියෙන අගුල් කඩලා තියෙන වහගෙන ඉන්නේ ඔක්කොම මොකද දෙන්නේ වහක දොර අගුල් දාලා තිබුත් අපිට මෙලෝදියක් පේන්නේ මේ ගෙදර ඔක්කොම ටික වහගෙන ඉන්නේ කියනවා එහෙම වහගෙන හිටියොත් මොකුත් පේන්නේ නැහැ ඒතර මේ ජීවිතේ වහගෙන තියෙන අගුලකින් ඒ අගුලට කියන මොකද්ද අවිද්‍යාව නැමැති අවිද්‍යාව අවිද්‍යා වික්කේ පහිනා හොතු උච්චින මූලා තාලවක අනුභවක රහතන් වහන්සේලා මේ අවිද්‍යාව නැමැති මේ වහලා තියෙන අගුල මොකද කරන්නේ උන්වහන්සේ කල්ලා දාලා තියෙන්නේ උච්චින මූල කියන්නේ මේක මුලින්ම අගුල ගන්න තාලවතුක කියන්නේ තල් ගහක කරටි කෙටුවගේ ආය කවදාකවත් ඒ අවිද්‍යාව ගියලන්නේ නැහැ අනභව කතා කරන අභාවයටපත් කරා ආයතින් අනුපත් මත්තේ කවදාකවත් හිතක කරවලක් කියන එකක් හටගන්නේ නැහැ. අගුල් ඔක්කොම හොඳටම කරලා තියෙනවා. දැන් කියන ඕන වෙලාවක යන අගුල් මොකුත් නැහැ. රාතන් වහන්සේලාගේ හිතත් ඒ වගේ ඒකට කියන මොකද්ද? උක්කිට පලිග කියලා කියන දොර කබුල් කඩලා තියෙනවා. වහලා තියෙන ඔක්කොම කඩලා තියෙනවා. අවිජ්ජා නීවරණ කියලා කියන්නේ අවිද්‍යාවෙන් තමයි වහගෙන ඉන්නේ. දොර දාලා වහගෙන ඉන්න ලක්ෂණට. ඉතින් ඒ නිසා රාතන් වහන්සේලා වහනින්න දොර මොකද වෙන්නේ? සුණු විසුණු කළ ඒ නිසා ආය ඕපන් මොකුත් නැහැ. ඔක්කොම පේන. ඔක්කොම විවෘත කරලා තියෙනවා. හැම මොහොතෙම හැමදේම තියෙන අපේ හිත හැම එකක්ම කවර් කරලා තියෙන මොකද්ද අවිද්‍යාව නැමැති කරුව. ඒ නිසා අපිට මේ එකක්වත් ඇත යථාර්ථය පේන්නේ නෑ. අපිට පේන්නේම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පේනවා. නමුත් රහතන් වහන්සේලාට මේ ඔක්කොම පේන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ වගේම කතංච බික්ඛු පරිපින්න පරි සංකීර්ණ පරිකෝ හෝති දියාගල කියන එක විනාශ කරලා තියෙන කියන පරික කියන්නේ දියාගල කියන රහතන් වහන්සේලා දියාගල් විනාශ කරලා තියෙන්නේ. එතකොට වෙන මොකද්ද මේ දියාගල ඉද බික්කුවේ බික්කුණෝ පෝනෝ භවිකෝ ජාති සංසාරෝ පහිනෝ හෝති පුනර්භවය ඇති කළ දෙන ජාති සංස්කාර උපදීමට හේතු සංස්කාර ධර්මය. ආන්නේ සංස්කාර ධර්ම ඔක්කොම මොකද කරලා තියෙන්නේ විනාශ කරලා තියෙන්නේ. ඒක පංච උපාදානස්කන්ධ වශයෙන් ගත්තත් ඒකත් සංස්කාර. ඊළඟ කර්ම භවයේ උපදිනවා කියන්නේ ඒවත් සංස්කාර. ඒ ජාති සංස්කාරයක උපත හදලා දෙන සීලුම සංස්කාර ආය පුනර්භවයක් ඇති කරලා දෙන ආය උපතක් හදලා දෙන මොනවද තියෙන සංස්කාර ඒ සීල සංස්කාර අන්න ඒක නිකන් දියාගල නැති කරලා දැම්මා වගේ කියනවා. ඊළඟට අබ්බුල් ලේසිකෝ කියන රහතන් වහන්සේලාට කියන නම තමයි අබ්බුල් ලේසිකෝ. ඒසිකා කියලා කියන්නේ යටට හාරලා අර ඉන්ද්‍රකීල කියන නම තමයි ඒසිකා කියන්නේ. ඒසිකා තමයි කියන ඇතුළට ගමුරු රොහලා නොහෙල්ලෙන කණු වලට කියනවා ඒසිකා කියලා. රහතන් වහන්සේලාගේ අබ්බුල් කියන්නේ සිදවල තියෙන සීලුම උල් ගාලවල දාලා තියෙන්නේ. එතර වෙන ඉද බික්කේ බික්කු තණ්හා පෝනෝ භවික උච්චින මූලතාව මේ තණ්හාව තමයි මොකද්ද? හරියට මේ ජබුරට හාපු ආහාර හිටපු දෙයක් වගේ. ඒ තරම් තණ්හාව ඒ වගේ කියන්නේ තණ්හාව රහතන් වහන්සේලා සම්පූර්ණයෙන්ම අයින් කරලා නැති කරලා දාලා තියෙන්නේ. ඒ නිසා කොහෙවත් රහතන් වහන්සේලා හිත ඇනෙන්නේ නැහැ කියනවා. කතන්ජ බික්කේ නිරංගලෝ ඒ වගේම අර ඉද බික්වේ බික්කු පංච ඕරම්භාගයන් සංයෝජන පහිනාන උච්චින මූලක තාලවකතු අනුභාව කතා අයතින් අනුභ ඕරම්භාගේ සංයෝජන ඔක්කොම සිදලා නැති කවදාකොත් නැති ඒ නිසාකින නිරංගල කියල රහතන් වහන්සේලාට කියනවා. ඒවගේ කතන්ජබිකාරයෝ පන්න දජෝ පන්න භාරු විසංයුක්තෝ එත රහතන් වහන්සේලා පන්න දජකින පන්න දජයකෙන් කොඩිය මානය නැමති කොඩිය අයින් කළ දාලා තියන්නේ. පන්න බහර කියලගේ බාර කියන්මන රූප වේදන සංඥා සංකාරය බර මෙතර පංචුපාදානස්කන්දය නැමති බර වීශි කලදන ඒන පන්න භාර කියල රහතන් වහන්සට සිරු බර අයින් කරල තියන්නේ. ඊළකට විසංයුත්තෝගේ රහතන් වහන්සර කිසි දෙයක් එක එකතු වෙන්නේ නැ විසංයුත්තයි සංයුත්තකැන එකතු වෙනවා විසංයුත්තකැන එකතු වෙන්නේ නෑ. ඉද බික්වේ බිකුණු අත්මමානෝ පහහි නෝති අශ්මමානය කියනක ආනයකට කෙනමකද පන්න දජ කියලකැන එතට යශ්ම මාන්‍ය කියනක සම්පූර්ණ රහතන් වහන්සේලා අයින් කරලා තියෙන්නේ එක පොඩියක් වගේ වෙලේ මුදන
හැම එකත් එකම මම වෙමි කියලා මුදුනක් තියෙනවා මම වෙමික මොය කොහෙන් ගත්තත් හැම එකම එය මම වෙමි ඒ නිසා ආන්නේ ඒක මගේ වෙමි නේද ඒක මට අයිති වෙමි කියල තියෙන නිසා එක හැමිල කොඩියක් වගේ උඩ තියෙන එක නිසාන්නේ කොඩිය රහතන් වහන්සේලා අයින් කරලා තියෙන්නේ ඒක ආත්මානු පහිනෝ තුච්චි නූල තාලක තනුභාව ඇති අනුපාදම්ම ඒවම අරියෝ පන්නතජෝ පන්න භාරෝ විසංයුත්තය නිසා ඒ වගේම මේ උන්නාන්සේ මේ පංචුපාදානස්කන්දය පිළිබඳව තියෙන මේ මාන්න කොම අයි කරලා තිය ඒවගේ විසං යුත්තය කැන රාතන් වහන්සේලා කිසි මොහොතක කිසි දෙයක් එක එකතු වෙන්නේ නෑ සුකං වේදනම් වේදීති සුක වේදනාවකින්ද විසං යුත්තු නම් වේදීති සංයුත්ත කැන එකතු වෙන රහතන් වහන්සල සැප වේදනක් වින්දත් ඒකත් එක හිත මිස්වලා මම විදිනවා කියන මේකක් මන ගැනීමක් නෑ හේතුවක් සහටක නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට මේ මම විඳිනවා කියලා එකක් නෑ ඒක සංයුක්ත කියන්නේ එකතු වෙලා අපි විඳිනවා මම විඳිනවා කියලා රාතන් වහන්සේලා එහෙම විඳින්නේ නෑ උන්වහන්සේලාට වේදනාවක් හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා ඒකට කියනවා විසංයුක්තයි කියලා රාතන් වහන්සේලා හැම දෙයකින්ම ගෙන් වෙලා වාසය කරන කිසි දෙයක් මම කියලා මම වෙමි කියලා එකතු වෙන්නේ නෑ හැම දෙයකින්ම අපි මාන්නෙන් අපි මොකද හැම එකටම මම වෙමි කියලා බැහැ ගන්න රාතන් වහන්සේලා එහෙම එකතු වෙන්නේ මිස්වේදි නෑ කිසි දෙයක් එක උන්වහන්සේලා හැම දෙයකින්ම අයින් වෙලා තියෙනවා ඊළඟට දේශනා කරනවා ඒවම් විමුක්ත චිත්තෝ භික්ඛවේ භික්ඛු මේ විදිහට විමුක්ත භාවයට පත් වුණා වූ භික්ෂුවගේ සහින්දේ දේවා සබ්‍රහ්මකා පජාපතිකා අන්ව දේව නාදිගච්ඡති ඉදන් නිසිතං තථාගතස්ස විඥානಂತಿ එතන මෙමෙද විමුක්ත වූ සිතක් ඇති රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ මේ දේ ඇසුරු කරගෙන මේ විඥානය පවතිනවා කියලා දකින්න විදිහක් නෑ හොයවොත් හොයන්නම් මේ නැයි එහෙම කොහෙවත් ඇසුරු කරගෙන නෑ අපතිට්ඨිත කියලා කියන විඥානය කොහෙවත් පිහිටන්නේ නෑ අපේ තේ කියමුනේ ගම් හැම වෙලේම විඥානය තණ්හා සහගතයි අවිජ්ජා සහය නිසා කොහේ හරි ගිහිල්ලා මොකද ඉන්නේ හැම වෙලේම ඇරිලා läගිලා ඉන්නේ ඒ නිසා පාදාන වෙලා තියෙන්නේ ඒ නිසා අල්ලන්න පුළුවන් රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ හිම දකින්න බෑ තංකිස හේතු මොකද හේතු දිත්තේව ධම්මේ මේ ජීවිතේම උන්වහන්සේලා අනුපවච කිසි දෙයක් එක්ක ළඟින් මරණය මැත්තේලා කොහේද විඥානෙ පීටි කියලා එහෙම හොයන්න හම්බෙන්නේ නැ පිහිටන්න තැනක් මොකද මේ ජීවිතේ ජීවත් වෙන කොටත් කොහෙවත් පිහිටුවාගෙන ඉන්නවා නෙමෙයි හැම දෙයකම නිදහස් වෙලා ඉන්නේ ඒකයි විප්‍රමුක්තයි කියන උන්වහන්සේලා හැම දෙයකම විසංයුක්තයි විප්‍රමුක්තයි කියන හැම දෙයක්ම ඒ නිසා මේ මරණින් මත්තේ කොහේද මේ රහතන් වහන්සේගේ විඥානෙ පීටි කියලා එහෙම හෙව්වට හොයන්න හම්බෙන්නේ නෑ ඒක හරියට උපමා කරන්නේ පහනක් නිවෙනවා වගේ නිවිලා යනවා මොකද හේතු නැතුණා පහන් සිල කියන එක නිවෙනවා වගේ රහතන් වහන්සේලාගේ විඥානයක් නැතිනම් අනේ විඥානෙ මොකද උනේ කියලා හොයන්න හම්බෙන්නේ නෑ පින්නම් පෑව ඒතර විඥානෙට මොකද උනේ කියලා එහෙම ඉතින් හොයන්න හම්බෙන්නේ නෑ පින්නම් පෑව තමයි හොයන්න අර බුදුරජාණන් වහන්සේ කාලේ එක්කෙනෙක් ඔළුවට තට්ටු කරලා හැමදාම මේ ඔළුවක් දුන්නොත් තට්ටු කරලා ගාල් මන්ත්‍රයක් කියලා ඉපදිච්ච තැන කියනවා ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේට හපන්කම කිව්වා තමන්ට මෙහෙම හැකියාවක් බලයක් තියෙනවා ඉතින් භාග්‍යතුන් වහන්සේ මිනි ඔළු කුප්පයක් ගෙනල්ලා දුන්නා ගෙනල්ලා එක දෙකක් තුනක් කිව්වා අන්තිමට ගානවා ඉපදිච්ච තැන කියන්න විදිහක් නැහැ ඒක රහතන් වහන්සේ නමක් ඉතින් ඒකේ උඹත් හොයන්න හම්බෙන්නේ නෑ ඒකයි ඒ නිසා මේ ජීවිතය ඇසුරු කරන තහවල්තට තියෙනවා කියලා එහෙම කියන්න බෑ මොකද ඉන්න කොටත් උන්වහන්සේලා වයින් නිදහස් වෙලා තියෙන්නේ රූපයක් තියෙනවා තිබුණාට රූපේ නිදහස් ඊළඟට වේදනා සංඥා සංකාර තනේ ඔක්කොම නිදහස් මොකද උන්වහන්සේලා වගේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ වගේ කිසිම දෙයකට හිත බැඳිලා නැහැ මේවා මම මාගේ මට අයිති කියලා නිත්‍ය සුඛයි කියලා උන්වහන්සේලා කිසි දෙයකට බැඳිලා නැහැ කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවං වාදිකෝ මම් භික්ඛවේ ඒව මක්ඛායි ඒතේ සමන බ්‍රාහ්මනා අසතෝ තුච්ඡා මුසා අභූතේන බජ මෙමදු අවබෝධයක් මතයක් තියෙන මෙමදු අවබෝධයක් තියෙන මේ විදියට ප්‍රකාශනය කරන තථාගතයන් වහන්සේට හැබැයි අභූතීන් බොරුවෙන් ලෝකේ හරියට බහිනවා කියනවා වේනයිකෝ සමුනෝ ගෝතමෝ මේ සමන ගෞතම සත්‍යය විනාශ කරනවා වේනය කියන්නේ නැති කරලා දානවා මේ ජීවත් වෙන මිනිස්සු නිවන් දැක්කාම නැති කරලා දානවා වේනේකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්තස්ස උච්ඡේද විනාශං විභවං පඤ්ඤ මේ සත්‍යයන්ගේ උච්ඡේදයක් කියන්නේ නැතිවීමක් කතා කරනවා නෑ කියලා ඊළඟට විභවයන් කියන්නේ නොපැවැත්මක් කතා කරනවා භවය කියන්නේ පැවැත්ම විභවය කියන්නේ නොපැවැත්මක් කතා කරනවා
පඥාපෙන් පනුවනවා කියලා යතාහම් භික්වේ නමුත් මේ විදියට උන්හන්සේ නොකිවට ලෝක හරියට උච්චේදවාදය එක උච්චේදෝ සමනෝ ගෞතම සමන ගෞතම ගැන වේ උච්චේදවාදී කෙනෙක් කියලා කියනවා උන්හන්සේ ප්‍රධානම ගන්න උච්චේදවාදී කෙනෙකද ඉන්න මේ සත්‍යයන්ගේ විනාශයක් කියනවා කියලා නැතිවීමක් කියන මේ ස්ථිර ජීවිතයට යනයි මේ නෑකිවක උච්චේදවාදී නතෝට එය හැටිට උච්චේදවාදී මේ ස්ථිර ලෝකයන් නෑකිවොත්තේම නෑකීම අන්න උච්චේදවාදී ඒ නිසා උන්හන්සට හරියට එක නින්ද හපාස කරන මේ සදාකාලික ලෝක තියදි නෑ කියනවානේ සදාකාලික ජීවිතයකට යන්න පුළුවන් සදාකාලිකව නැත ස්ති භවයෙන් භවයට මේවා යනවා යද්දි නෑ කියනකොට අනුච්චේදවාදය හැටියට ඒ කාලෙ බුදුරජාණන් වහන්සේට හරියට අපූතයෙන් චෝදනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බේචතාහම් භික්ඛවේ ඒතරෙහි මම ඉස්සරත් දැනුත් හැම මොහොතම කියන්නේ දුක්ඛම් පඤ්ඤාපි දුකක් පනවනවා. නැත කියන උච්ඡේදවාදයට ඇත කියන සාස්වත දෙකටම යන්නේ නැහැ. තියෙනවා කියන්නේ යන්නේත් නැහැ කියන්නේ යන්නේත් නැහැ. දුක්ඛම් පඤ්ඤාපි දුකක් පනවනවා. එතකොට මෙච්චර කල් සංසාරේ ආවා කිව්වොත් මොකද පංච උපාදානස්කන්ධයන් නැති දුක සකස් වුණා. ඒ සකස් වීමක් තිබුණා. ඒ නිසා දුක තිබුණා. දුක්ඛම් පඤ්ඤා දුක නැහැ කියලා කියන්නේ දුකක් තියෙනවා. ඒක කියන්නේ දුක සකස් වීමක් තියෙන පඤ්ඤාපේමි. දුක්ඛස නිරෝධය තියෙන දුක මොකද වෙන්නේ? ආන නිරුද්ධ වෙලා යනවා. අර නිරුද්ධ වෙන දැන් පහන් සිල නැහැ කියන්නේ පහන් සිලක් තියෙන හැබැයි ඒක නැති වෙලා යනවා. ඉතින් මේ විදිහේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තත්ත්‍ර භික්ඛවේ පරේ තථාගතං අපෝසන්ති. ඉතින් තථාගතයන් වහන්සේට මේ ලෝකයා නින්දහ කරනවා අපහාස කරනවා ඒ වගේම ගැටෙන්න එනවා. නමුත් තථාගතයන් වහන්සේ ඒ අය කෙරේ කිසිම ආඝාතු කිසිම ගැටුමක් නැහැ. නොසතුටක් නැහැ. ඒ වගේම චේතසු සිතේ කිසිම දුකක් නැහැ. කම්පනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ මිනිස්සු සමහර අය සත්කාර කරනවා, ගෞරව කරනවා, මාන පූජා කරනවා. ඒ කරනකොට තථාගතයන් වහන්සේට අමුතු සතුටක් සමනසකුත් නෑ. අප්පා මිනිස්සු මට තමයි දැන් හොඳට වදින්නේ, පුදාන්නේ, ගරු කරන්නේ කියලා එහෙම මේකුත් නෑ. සිතේ නිකන් ඉපිලා යෑමක් අපි කියන අප්පා කියලා වෙනවා. එහෙම තථාගතයන් වහන්සේ අමුතු ඉපිලීමක් කරෙහිම නෑ. ඒක ගිහිල්ලා එක කෙනාට කියන්නේ නෑ අනේ බලන්නකෝ මට කරන දේවල් කියලා එහෙම එකක් නෑ කියනවා. උන්වහන්සේට ඒ වෙලාවට හිතෙනවා කියන තත්ත්‍ර භික්ඛවේ පරේ තථාගතං සක්ක තථාගතයන් වහන්සේ මේ මිනිස්සු වඳිනකොට පුදනකොට ගෞරව කරනකොට මෙන්න මේ වගේ සිතක් ඇති වෙනවා කියන ඒවම් හොති කියනවා යංකෝ ඉදම් පුබ්බේ පරිඤ්ඤාතං තත්ත්‍ර මේ රූපානාකාර කලිසන්ති මොනවාරි අවබෝධ කරගත්තනේ ආන අවබෝධයට මොනද වෙන්නේ ගෞරව සත්කාර ලැබෙනවා අවබෝධ කරගත්ත ධර්මයට ලැබෙන සත්කාරය සම්මානය කරන එක මට කරන දෙයක් මට අයිති දෙයක් හැටියට තථාගතයන් වහන්සේට පේන්නේ නෑ මම මාව වර්ණනා කරන මොකද උන්වහන්සේ මම කියන පොඩි ගලවලා තියෙන්නේ. ඒක වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අර දේ එක ඇසුරු වෙන්නේ. අපි කිව්ව ගමන් අර කොහෙන් හරි යන වර්ණාවත් එක්ක අපි ගිහිල්ලා මිස් වෙනවා. තථාගතයන් වහන්සේ ඒවත් එක්ක මිස් වෙන්නේ නැහැ. උන්වහන්සේට පේනවා පෙර අවබෝධ කරගත්ත නැහැ. ආන්නේ අවබෝධයේ මිනිසු මේ ගෞරව කරනවා, සත්කාර කරනවා, සම්මාන කරනවා, වඳිනවා, පුදනවා. ඒක මට කරන එක නෙවෙයි. ධර්මයට කරන ගෞරවයක් හැටියට බුදුරජාණන් වහන්සේට පේන්නේ කියනවා. මොකද ඒක තමන්ගේ දෙයක් හැටියට තථාගතයන් වහන්සේ ගන්නෙ නෑ කියනවා. ඒ නිසා තස්මාතිය භික්ඛවේ තුම්මේ ඒ නිසා මහණනි ඔබලට අනිත් අය ආක්‍රෝෂ කරන්න පුළුවන්, පරිභව කරන්න පුළුවන්, නිඳා කරන්න පුළුවන්, ඊළඟට ඔබට වෙහෙසටපත් කරන්න පුළුවන්, ඔබත් එක්ක ගැටෙන්න එන්න පුළුවන්. තත්‍ර භික්ඛවේ තුම්මේ වෙන ආඝාතෝ අපච්චෝ චේසුවන් ඒ නිසා ඔබලත් ආඝාතය කියන වෛරී සිත් ඇති කර ගන්න එපා. නොසතුට ඇති කර ගන්න එපා. ඒ වගේම සිතේ අකමැත්ත නොසතුටක් ඇති කර ගන්න එපා. තස්මාතිය භික්ඛවේ තුම්මේ චේපි ඒ වගේම ඔබලට අනිත් අය ගෞරව කරන්න පුළුවන්, සත්කාර කරන්න පුළුවන්, සම්මාන කරන්න පුළුවන්, වඳින්න පුළුවන්, පුදන්න පුළුවන්. බොහොම හොඳ වැඩක් කරේ, බොහොම හොඳ දෙයක් කරේ, ඔයා බොහොම හොඳයි කියලා එහෙම වර්ණනා කරන්න පුළුවන්. තස්මාතිය තුම්මේ භික්ඛවේ පරේ සක්කලයුම් ගරු කරේ මානෙ පූජේයු. ඔබලටත් මිනිස්සු සත්කාර සම්මාන ගෞරව කරන ඒවං අස්සේ මේ විදිහට හිතන්න කියනවා යංකෝ ඉදම් පුබ්බේ පරිඤ්ඤාතං තත්ත්‍ර මේ රූපා කලිසන් මම යම් ධර්මයක් පෙර පුරුදු කරාද ඒ ධර්මයේ තමයි මේ ගෞරව සත්කාර ලැබෙන්නේ. ඒ නිසා ලැබෙන හැම තත්ත්ව පඳුරම කාට දෙන්න ඕනි
ධර්මය පූජා කරන්න මේක ධර්ම නිසා ලැබිච්ච දෙයක් මේක මට ලැබිච්ච එකක් නෙවෙයි මං යම් ධර්මයක් පුරුදු කරනවා යර්මය ධර්මය තුළ ජීවත් වෙනවද ආන්නේ ධර්මයටයි මේ සත්කාර සම්මාන මේ මට කරන එක නෙවෙයි මේ හැම දෙයක්ම කරන්නේ ධර්මයට දැන් වන කියනකොට මේ පුටුවලට දෙද්දි දාලා අරුමකන් මටද නෑ ධර්මයට කරන ගෞරවය ඒක දකින්න ඕනේ ධර්මයට ලැබෙන එකක් හෙට සිවුරු වෙලා આવුත් එහෙම කවුරුත් මුකුත් කරන්නේ නැයි ධර්මයෙන් තොර වුණොත් ආය කරන්න විදිහක් නැහැ. එහෙනම් ධර්මයට ලැබිච්ච එකක් මිසක් ඒක පුංචි ටිකෝ ලැබෙන එකක් නෙවෙයි. ඒ නිසා ඒක ධර්මයෙන්ම දෙන්න ඕනේ. තමන්ගේ සතු කරගන්න හොඳ නැහැ. එහෙම කරගත්තොත් ඒකත් අනර්ථය ආවොත් මොනවද අල්ලගන්නේ? අල්ලගත්තොත් ශෝක පරිදේ දුක් දුක් තමයි එන්නේ. ඉතින් ඒ නිසා ඒකත් අල්ලන්නේ නැතුව බාර දෙන්න කියන මොකද? ආන ධර්මයට ලාභ දෙන්න කියන සීල් රකින්න සීලෙන් සමින සුවර්ණා කරන. ඒතර සීලෙට පූජා කරන එක විසක ඒක මගේ කරගන්න හොඳ නෙමනවාරි පරිත්‍යාගයක් කරේ. ඒ පරිත්‍යාග කියන්නේ චේතනාව හිතගෙන ධර්මතාවය. ඒතර ඒකට දෙන වෙනසක් මේ මන් දුන්න මට ප්‍රශංසා කරලා කියලා ගත්තේ ගමන් අල්ලගත්තේ ගමන් ඒක දුක් විඳින මිසක වෙන දෙයක් වෙන්නේ නෑ. ඒකයි මුලින්ම කිව්වනේ මොනවද අල්ලගන්නේ? අල්ලගත්තොත් ඉතින් ශෝක පරිදේ දුක් ඒ වගේ මල්ල ගන්න හැමදේමත් වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ නිසා ග්‍රහණය කරගන්න දේව ඒ වගේම හිත මොකේද බැඳෙන හැම දෙයක්ම ශෝක පරිදේ දුක් දුම්නස් ඇති වෙන. ඒකයි මේක දේශනා කරන්නේ ධර්මයක් ඇසුරු කරනකොට ඒවට වර්ණනා කරන්න පුළුවන් ඒ වගේම නිඳා කරන්න පුළුවන් එකක්වත් මේව කරගන්න යන්න හොඳ නැහැ කියලා. තස්මාතිය බික්කේ යන්න තුම්මහා කන්තම් පහජාත මහණෙනි යමක් ඔබගේ නොවේ නම් ඔබගේ නොවන ඔක්කොම මොකද කරන්න ඕනේ? අයින් කළා දාන්න කියනවා. ඔබගේ නොවේ නම් ඔබගේ නොවන දේවල් අයින් කරන්න කියනවා. එහෙම කරොත් ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා. අයිති නැති දේවල් අයිති කරගෙන ඉන්න එපා කියනවා. අපි මේ අයිති නැති දේවල් හැම මොහොතෙම අයිති කරගෙන ඉන්නේ. ඒ නිසා කියනවා එහෙම කරොත් ඔබට බොහෝ කාලයක් ඉන්නවා. ඒතර අහන කිංචි බිකනතු මහණෙනි ඔබලගේ නොවන දේවල් මොනවද? ඔබගේ නොවන දේ මොනවද කියනවා. රූපම් බික්කනතු මහණෙනි රූපේ නම් ඔබට අයිති නෑ. තම් පජහතේ නිසා ඒක අයින් කරන්න. එහෙම අයින් කරොත් ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා. වේදනා බික්කනතු මහක මිදීම ඔබගේ නොවේ. ඒ ඔබගේ නොවන විඳීම අයින් කරන්න. ඔබගේ නොවන එක ඔබ අයින් කරන්න. ඒ වගේම එහෙම කරොත් ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා. සංඥාව ඔබගේ නෙවෙයි නතුම් මහකම් ඔබගේ නොවේ. තම් පජහතේ නිසා ඒක ප්‍රහාණය කළා අයින් කළා. එහෙම පහින කරොත් ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා. සංස්කාරات ඔබගේ නොවේ. විඥානයත් ඔබගේ නොවේ. ඒ අයින් කරන්න ඒක ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා. හරි ලස්සන උපමාවක් පෙන්නනවා. මහණෙනි මේ ජේතවනාරාමේ තියෙනවා. මේ ජේතවනාරාමේ තියෙනවා ඔය දර තියෙනවා, කෝටු තියෙනවා, පනරල් තියෙනවා, පිනේ ඔය ටිකෝ තියෙනෝනේ. ඒ දේවල් මිනිස්සු හැරයි යනවා. ගිහිල්ලා සමහරව පුච්චනවා. ඒකතු කරලා පුච්චනවා. මේ රොඩු තීර වැඩක් නැහැ කියලා පුච්චනවා. ඒ පුච්චනකොට හිතෙනවා අනේ අපි ඔය හැරයි යනවා, අපි ඔය ගිනි තේිනවා, අපි පුච්චනවා කියලා හැගෙනවද කියලා අහනවා. දැන් මේ කෝටු හැරයි යනවා, දර හැරයි යනවා, ඒකතු කරනවා. දැන් දැන් මේ වෙන තනකොළ කපනවා, අරුම කරනවා, ගස් කපනවා. මේ අපිව කපනවා, අපිව පුච්චනවා, අපිව විනාශ වෙනවා කියලා හිතෙනවද කියලා අහනවා. මිනිසුන්ට මිනිසේවට නොයේ දේවල් කරනවා. අපි තුම්මාගේ ඒව මත අම්මී ජනෝහාරති අනේ අපිව මිනිස්සු ඇරයි යනවා, අපිව පුච්චනවා, අපිව ටේක දේවල් කරනවා කියලා හිතනවද කියලා අහනවා. නොයේ හිතම් බන්ති ස්වාමීන් එහෙම හිතෙන්නේ නැහැ කිව්වා. තංගිස හේතුව ඒකට හේතුව. නයිසෝ නෝ බන්ති අත්තාවාත්නිය ස්වාමීන් වහන්සේ තරකෑලි පනර ඔය මොකක්වත් අපිවත් ඔය අපිට අයිති දේවල් නෙවෙයි. මොකද දරගෝඩු වර්ගවල ඔක්කොම මොකද කරලා දීපල් ඒව අයින් කරලා තියෙන්නේ. ඒව කවුරුත් තරං ගියේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඇහුවත් කියන අපෝ ඕන දෙයක් කරලා ඕවා අපි අල්ලගෙන නැහැ. ඒතර අපේ නොවන දේවල් වලට මිනිස්සු මොනවා කරත් ප්‍රශ්නයක් නැහැ. ඒවා අපිට කිසිවක් අයිති නැහැ. ඒ නිසා අපි හිතන්නේ ඒවා අපේ දේවල් අපිට අයිති දේවල් කියලා අපි මොහොතකවත් ඒවා ගන්නෙ නැහැ. ඒ නිසා අපි ඒවා අතහැරලා ඉන්න ඉඳ ඉතින් ඒවා අරන් ගියයි කියලා පිට්ටුවයි කියලා අපි අනේ අපි අරයි යනවා. එහෙම හිතන්නේ නැහැ. අපි පුච්චනවා ගිනි තියනකොට මේ වැඩන්නේ මේ රොඩු කොට ගිනි තියන්න ඕන අනේ අපි පුච්චනවා කියලා එකක් නැහැ. හැබැයි ඉඩමෙම තියන් තමයි පුච්චන්නේ. ඒ වුණාට මේකක් නැහැ. මොකද ඒ රොඩු අපේ හැබැයි ඉඩම ඒවා අපිට අයිති දේවල්. ගොඩනැගිලි අපි ඒව පිච්චුනොත් එහෙම එතකොට අර විදිහට ඉන්න විදිහ මොකද අපේ ගේ ගිනි ගත්තා, මගේ කුටිය ගිනි ගත්තා, මගේ ගේ ගිනි ගත්තා. ඒව මොකද අපි කරගෙන ඉන්නවා. හැබැයි ඒවත් අපේ නෙමෙයි. නමුත් අපි කරගෙන ඉන්නවා. ඒවත් කහල් ගොඩවල් තමයි. නමුත් ඒවා එහෙම නැහැ. ඒවා අපි වටිනාකම් දුන්නින්ද කහල් ගොඩවල් නොවේ. ඒක කහල් ගොඩවල් කියන්නේ වටිනා නොදුන්නු දේවල් වලට.
වටනාකම් දුන්න ඔක්කොම කහල් ගොඩවල් හැටියට ගණන් ගන්නේ නෑ. ඒවා අපි ඔක්කොම මම මගේ මට අයිති කියලා හිතනවා. එහෙම හිතන දේවල්ට විනාශ වුණොත් නම් අර වගේ ඉන්න හම්බෙන්න අපි අරන් ගියෝ කියලා කෑ ගන්නවා. මෙන්න අපිව අරන් යනවා. අප සතු දේවල් අරන් ගියා කියලා ඊට පස්සේ නඩු දාන්න රෝම කරන්න යනවා. නමුත් ඒත් හැබැයි තමාගේ දෙයක් තමන්ට අයිති දේවල් අර යනවා නෙවෙයි. ඉතින් ඒක යමුණින් කාමයේ ගැන කියනකොට මේක මස් වැදල්ලක ඔක්කොටම අයිති ඕන කෙනෙකුට මේක කරගහගෙන යන්න පුළුවන්. ඉතින් හැබැයි ඉතින් අපි මස් වැදල්ල මගේ කරගත්තින්ද මාව අරන් යනවා වගේ තමයි පේන්නේ. මා සතු දේ අරන් යනවා වගේ පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තා මේ විදිහට බුදුන් වහන්සේ හැම දෙයක්ම හැමදේම හරියට ධර්මයේ මේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ දේශනය ගත්තාම දෘෂ්ටි මතවාද මේ හැම දෙයක් මේවෙන් අත්මිදින ක්‍රම අත්මිදුනට පස්සේ තියෙන ස්වභාවය මේ ඔක්කොම දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා ඒවන් ස්වාක්ඛාතේ විකේ මම මයා ධම්මෝ උත්තානු වියටෝ ප්‍රකාශතෝ මේ ධර්මයේ සූ අක්කාතය කියන්නේ සූ කියන්නේ මනාකොට අක්කාත කියන්නේ කියන ලදී. මේ කියමන් මනාකොට කියපුවා ප්‍රත්‍යක්ෂයෙන් කියපුවා දැකලා කියපුවා මේ කාගමත් අහගෙන එහෙම කියපුවා නෙවෙයි. ඒ නිසා ඒවා හරියට කියලා තියෙන්නේ. ඒවා පුරුදු පුරුදු පුහන ක්‍රම පව ඔක්කොම හරියට කියලා තියෙන්නේ. උත්තානු මේක හරියම ප්‍රකට අපකට මොකුත් නැහැ මේ පොඩි ළමයිට වගේ කියන්නේ. පොඩි ළමයිගෙන් ඇහුවොත් එහෙම බබෝ මේ දරගොඩ ඇරයනකොට ඔයාට හිතනවද ඔයා ඇරයි යනවා කියලා? එතකොට කියන අනේ මං ඇරයි යන්නේ ඇයි? දරගොඩ මගේ නෙවෙයි. ඒ නිසා මේක හරි ප්‍රකට අර්ථ තියෙනවා. මේ නිකන් තුන් තේරිලි වගේ කාටවත් තෝරන්න ඕනේ නැහැ. මේක උත්තානෝ කියන්නේ එක මේක විවටෝ මේක විවෘතෝ කියලා තියෙන්නේ. මේක කාටවත් මේක මේව වහන්න ඕනේ අරින්න ඕනේ එහෙම කන්නේ මේ කාටවත් පොඩි කෙනෙකුටත් තේරෙනවා. මේ කියන අනාත්ම ස්වභාවය මුන්නාද මේ හරි සාර්ථකවම ආවම් පෙන්නේ. ඒ නිසා මේක හරි විවෘත එකක්. ප්‍රකාශ කරලා තියෙන චින්න පිලෝතික මේක වැහැරලි මොකුත් නැහැ. මේක නිකන් පැකින් කරපු පැක් ආපු මොකක්ද ඇඳුමක් වගේ. සමාන ඇඳුම් තියෙන රෝදක කියලා මැදලා තියෙන ගෙනපු ගමන් අඳින්න විතරයි තියෙන අය නූල් කපන්න හොදන්න මේව කරන්න ස්ට්‍රික් මොකුත් කරන්න ඕනේ නැහැ. ගෙනපු ගමන් ඒ වෙලෙම ආන්නේ වගේ ධර්මයේ අහපු වෙලේ ඉඳලා හිතන්න පුළුවන්. අපිට මේ තාර බාර අරින්න ඒව තුන් තේරි ලෝකේ තෝරගන්න බලන්න ඇව තාම තෝරගන්න එහෙම එකක් නැහැ. අහපු මොහොතේ ඉඳලා කල්පනා කරන්න පුළුවන්. දැන් කියනවා මේ රූපය ඔබගේ නොවේ. වේදනාව ඔබගේ නොවේ නිසා අතාරින්න. කොයි වගේද ඒක? හරියට නිකන් කහල් ගොඩවල. කහල් ගොඩවල ඔබ හිතරවද ඔබ මම ඔබ ඒ ඔබට අයිති කියලා නැහැ. ආන්නේ වගේ මේකට රූපය කියන්නේ ඔබට අයිති එකක් නෙවෙයි. ඒ නිසා ඒක අතහරින්න. ආන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අහපු වෙලේක රූපය නේතම් මම නේසු හමසිමින මේසු අත්තා. මේ රූපය කියන්නේ මම නොවේ මගේ නොවේ මට අයිති එකක් නෙවෙයි. මේ රූපය කියන්නේ හේතු හට ගැනීමෙන් හටගන්න හේතු නැතිීමේ නැතින. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ පහම කෙනෙකුට අහපු වෙලේ ඉඳලම පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මේ චින්න පිලෝතිකෝ කියන්නේ ඒකයි. වැහැරටි කපලා තියෙන්නේ. අපි ආයේ කපා ගන්න දෙයක් නෑ. අපි හදා ගන්න දෙයක් නෑ. පාර කියන එක හදලා තියෙන. හයිවේ තියෙන හයිවේ යන හැටි මේ හද යන්න මුකුත් නෑ. හැරෙන්න ඕන තැන් සංඥා බෝඩ් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒකේ ටික ටික හරි අමාරුවෙන් අපහසුයෙන් යන්න තියෙන්නේ. ආයි මොකක්වත් අපිට බෝඩ් ආයි කරන්න හැරෙන්න තැන් අනේ මෙතන බෝඩ් එකක් ගහන්නේ හැප්පේ කියලා අපි බෝඩ් එක ගන්න ඕනේ. ඔක්කොම හැරෙන්න තැන් ඔක්කොම කියලා තියෙන. දැන් මේ දේශනා පාඩම ඔක්කොම වරදින තැන් ඔක්කොම දේශනා කරලා තියෙන්නේ. ධර්මයේ මොකටද පාවිච්චි කරන්න ඕන එකක් කියලා දීලා තියෙන්නේ. එයි මේ අපි මම ඉගෙන ගන්න. නිත්තර නත්තාය නෝගානත්තාය. මේ විදිහට මේ හැම දෙයක්ම හරියට කියලා තියෙන එකයි. ඒ නිසා මේක වැහැරලි මොකුත් නැහැ. නිකන් මේවා හරින්නේ නැහැ මේවා හරින්නේ නැහැ. මේ සමාධිය ඕනේ නැහැ. සමාධිය වඩන්න නැතුව පුළුවන්. ඔය අන්තරායක ධර්මයේ අන්තරායක නැහැ. කපන්න කාටවත් ඕනි නැහැ. මේක නිකන් මේකට වැඩි බුදුදහම නිකන් වැඩි ඇඳිල්ල වැඩි වැඩක්. ඒ නිසා කෙටි නිවන් මගවල් කියලා එහෙම එක අඩු කරලා නේද? දැන් සමහරවිට කියන්න පුළුවන් සිල් ඕනේ නැහැ. ඒකට සීල් රකින්න නැතුව සෝතාපන්න වෙනවා. ඒතකොට සීල් රකින්න තියෙන උත්සාහය මොකද වෙන්නේ? අයින් වෙනවා. සෝතාපන්න නැත් වැඩි කරන. ඒතකොට ඉතින් නිකන් අයිති කොහොමද වැඩි කරනවනේ ඉතින්. ඒතකොට ඉතින් සෝතාපන්න වෙලත් වැඩි කරනවනේ. ඉතින් නිකන් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. සෝතාපන්න වෙලත් පන්සිල් කඩනවනේ. ඉතින් අපි පන්සිල් කඩුවොත් මොකද වෙන්නේ? නේද? අපිට කිසිම අනතුරක් නැහැ. මොකද සෝතාපන්න අය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යථාර්ථය අවබෝධ කරගෙන මේක දුකයි කියලා අවබෝධ ආය දුක අනුභව කරනවා නම් නේද? මේ දුකයි කියපු දේ ආය කරනවා මේක වහයි කියලා දැනගෙන ඒක කරනවා නේද? දැන් සෝතාපන්න වෙන අය වැඩි කරනවා කියන්නේ මේ වගේ වැඩක්. වහ දැනගෙන වහ කරනවා වගේ. මේ වහ කරනකොට මරනවා කියලා දැනගෙනත් ආය වහ කරනවා කියන එක තමයි සෝතාපන්නයි පන්සිල් කරනවා කියන්නේ.
ඒ විදිහට සමහරවිට අන්න අර ධර්මයේ හරියට නොදැක්කොත් අපි වැහැරලි කපන්නේ. ඒ නිසා මේ පන්සිල් රකින්න ඔච්චර බුදාගන්න දෙයක් නෑ. පන්සිල් රැකගෙන සමාධි දියුණුව ඔච්චර තකලන් දෙයක් නෑ. මේක හැව ඊළඟ සැරේ පුළුවන් කියලා මේව කරනවා. ඉතින් ඒ විදිහට එහෙම වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒ නිසා උන්වහන්සේ කියන මේක මේ කාටවත් කපන්න බැහැරෙන්නේ නෑ. මේක කියපු ක්‍රමයටම ආන පිළිපදින්න ඕනේ. එක එක්කනට ඕන විදිහට කපලා කොටලා මහලා ගන්න බෑ. කියපු යමක් කිව්වනම් ඒ කියපු විදිහට මේ දේ කරන්න ඕනේ. කාලානුරූපව වෙනස් කරන්න මේක දෙයක් නෑ. මේවා මේ කාලේ මේ බුදුදහම තුල තිබුණොත් ඒක බුදුදහමට නිකන් හරි නෑ. ඒ නිසා අපි මේ ටික බුදුදහමෙන් ඇදලා දාමු. මේවා කාටවත් අදින්න දේවල් මොකුත් නෑ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා දෙයක සියලු කාලයන්ට අයිති දෙයක්. ඒක මේ අවුරුදු 2500කට ආව අප්පා විද්‍යාව දිනුන බුදුදහම දැන් පාලට වැටි. එහෙම මොකුත් මේවා තිබ්බොත් එහෙම නිකන් බුදුදහම උච්චංගලයි එහෙම මොකුත් නෑ. ඒ කාටත් කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කම නැහැ. කාටවත් කියන්න බෑ මේක අනතුරුයි කිව්වොත් කාටවත් අනතුරු නෑ කියලා කියන්න බෑ. ඒකයි ස්වාක්ඛාත කියලා කියන්නේ. ඒ සකාලින් කාලට මතවාද බිඳිනවා නේද? දැන් අපි දන්න විද්‍යාව වෙන මතවාද අලුත් පරම්පරාව ඔක්කොම පරණායකව බිඳලා දානවා. හැබැයි බුදුදහම එහෙම කාටවත් බිඳින්න මොකුත් නෑ. ඒ නිසා ඒකයි ස්වාක්ඛාත ධර්මයක් කියන්නේ. උත්තානෝ විවටෝ චින්නපුර මේක හරීම ප්‍රකට අර්ථ තියෙන මේක නිකන් වහලා මොකුත් නෑ. බුදුරජාණන් වහන්සේම කියනෝනේ ආනන්ද තථාගතයන් වහන්සේ ආනන්ද සංස්කෘතික භාගතුන් වහන්සේ ඉතින් අවසානයේ පොඩ්ඩක් කතා කරලා පින්නම් පෑවත් හොඳයි නේද? අවසාන බණ දේශනා කළා. එතකොට ආනන්ද එහෙම තථාගතයන් වහන්සේගේ ගුරු මුෂ්ටි මොකුත් නෑ. අවසාන මොහොතේ මේ මන් දෙන්න මරණයට පස්සේ කිලිව සමාර්ථිනවා ඉන්නකන් දෙන්නේ නෑ. අන්තිම මොහොත තමයි දෙන්නේ. එහෙම තථාගතයන් වහන්සේට ගුරු මුෂ්ටි කියන මොකුත් නෑ. මේක ඔක්කොම කියලා දීලා තියෙන්නේ. ඒ නිසා මේක මොකුත් හංගන ඉන්නේ මොකද නෑ. ඒකයි මේක උත්තානයි කියන හරි ප්‍රකටයි. විවටෝ කියන විවෘතයි. කියන ප්‍රකාශිතෝ කියන එක ඒහිපස්සික කියන්නේ ඕනිකන විවෘතින්ද බලන්න කියන්න පුළුවන්. වහලා තියෙනවනේ බලන්න කියන්න පුළුවන් බෑ. ඒතකොට ඒහිපස්සික ගුණේ ධර්මයේ නෑ. ඒහි කියන්නේ එන්න පස්ස බලන්න. බලන්න නම් ඉතින් විවෘත කරලා තියෙන්න බෑ. ඒ නිසා තමයි උන්වහන්සේ ධර්මයේ විවෘත කරලා තියෙන පොඩි බබකට උනක් පෙන්නන්න මේක පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. තණ්හාව නිසා දුක විඳිනවා කියලා පොඩි ළමයෙකුට අපිට හේතු ගස්සන්න බැරිකම නෑ. ඔයාගේ හිතේ ඇතුළු ආසාව නිසා ඔයා පීඩා විඳින්නේ. ඔය ආසාව අයින් කරොත් ඔයා නිවන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් නිවන කියන්නේ මොකක්ද කියලා පොඩි එක්කෙනාට කියලා දෙන්න පුළුවන්. ඒකයි පොඩි පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. මොකද නිබ්බාන කියන්නේ 아무තු තරක් නෙවෙයි. තණ්හක්කයෝ රාද නිබ්බාන එක වචනෙන් කියලා දීලා තියෙනවා. හරි ප්‍රකටයි. ඒකයි මේක හැංගිලි මොකුත් නෑ. නිබ්බාන කියන එක වචනෙන් කියනවා. තණ්හක්කයෝ රාද නිබ්බාන රාද නිර්වාණය කියන්නේ තණ්හාව නැතිවීමමයි. ඒ නිසාම තමයි දුක්ඛ නිරෝධය පෙන්වන්නේ. තස්සාහේව තණ්හාය එම තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. තණ්හාව ඉතිරි නැතුණු නිරුද්ධ කළ වීසි කළ දැම්මනම් පටිනිස්සග්ග කියන්නේ වීසි කළ මුත්‍ති කියන්නේ මිදුණනම් අනාලය කියන්නේ ආලය කරන්නේ නැත්නම් ඒක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒක දුක් නැතිවීම. ඒක නිබ්බාන කියලා මේ 아무තු යන තැන නැහැ. තණ්හාව නැතුනේ මේ මොහොතේද ඒ මොහොතේම නිබ්බාන වුණා නිවුණා. ඒක ඉතින් ආයෙ දැල් වෙන මොකුත් නැහැ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේකයි ඒ කාලේට අර මේ අඩු කරන්න වැඩි කරන්න මොකුත් නැහැ. තාම විවෘතයි ප්‍රකටයි ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. රාගයේ හිතේ ඇතුළත මොකද්ද වෙන්නේ කියලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. දේශයේ හිතේ ඇතුළත මොකද්ද වෙන්නේ කියලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. නරක දෙයක් කරොත් වෙන්නේ මොකද්ද කියලා කෙනෙකුට දකින්න පුළුවන්. සමාජයේ තුලින් දකින්න පුළුවන්. එහෙම බැලුවොත් පේන බලන්න නැති හින්දා පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. රූපේ දිහා බලන්න පුළුවන් මේක මම මාගේ මට අයිති නෑ කියලා. මම නම් මේ රූපේ දිරන් විදියක් නෑ. වයසට යන විදියක් නෑ. වෙනස් වෙන විදියක් නෑ. අර හිටිය අවුරුදු 16 තාමත් එනං තියෙනවා. එන රූපේ දිහා බලන්න පුළුවන් එනම් මේක මාගේ නෙවෙයි. අයිති නෑ. ඒ නිසා මම මාගේ කියලා ග්‍රහණය කරගෙන ඉඳලා වැඩක් නෑ. ඒක කොහොමද දිරලා විනාශ වෙලා යන දෙයක්. ඉතින් ඒ නිසා ඕන දෙයක් බැලුවොත් චුට්ටක් හරි බලා ගන්න පුළුවන්. ඒ නිසා බැලුවොත් අන්න බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙමුදු ස්වාක්ඛාත ධර්මයක් උන්වහන්සේ දේශනා කළ දෙනවා. මේ ස්වාක්ඛාත ධර්මයේ යේතේ බික්ඛු අරහං කීනාසවා විසුතවා කතකරණීය ඕහිත බාරු අනුප්පත්ත සදත්තු පරික්ඛින භව සංයෝජනා සම්මජඤ්ඤමුතු වට්ටං තේසන්නත්ති පඤ්ඤා. ඒතර මේ ස්වාක්ඛාත ධර්මයේ තුල යම් කිසි කෙනෙක් අරහත්ත්වයටපත් වුණොත් ආන්නේ රහතන් වහන්සේලා කීනාසවා කියන සියලුම ආසව නැති කළා තියෙන උසිතවන්තෝ ඒ අය උසිත කියන්නේ
සීල සමාධි ප්‍රඥා නිම කරලා තියෙන. කතකරණීයන් කියන කරන්න ඕනේ ඔක්කොම කරලා තියෙන. ඕහිත බාරෝ කියන බර වීසි කරලා තියෙන. මොන බරද? රූප වේදනා සංඥා සංකාර බර අයින් කරලා තියෙන. මොකද මේවා මමත් නෙවෙයි මට අයිති නිසා වීසි කරලා තියෙන. අනුප්පත්ත සදත්තු ඒ තමන්ගේ අභිමතාර්ථයට පැමිණිච්ච අය. පරික්කීන භව සංයෝජන ඔක්කොම අයින් කරලා තියෙන්නේ. සම්මදඤ්ඤා විමුක්ත මනාකොට දැකලා තමයි නිදහස් වෙලා තියෙන්නේ. නොදක නෙවෙයි දැකලා නිදහස් වෙච්ච අය. වට්ටන් තේසම් පය නිසා යට ආයේ භවයක් උපතක් පුනර්භවයක් මුකුත් පෙන්වන්න පනවන්න පුළුවන්කමක් නැහැ කියනවා. උන්වහන්සේලා ඒකයි කීනා ජාතිය ශේකල නත්ති දානි පුනර්භවය උපතක් උන්වහන්සේලාට නැහැ කියලා පේනවා. ඒ වගේ මේ ස්වාක්කාත ධර්මයේ යම් කිසි කෙනෙක් පංචෝරම්භාගයන් සංයෝජන පහිනානි සබ්බේති ඕපාදා තත්ත පරිනිපාතන ඒ වගේ මේ ධර්මය තුළ මේ අවබෝධ කරගන්න අය අපි කෙනෙකට සකදාග අනාගාමි අය කියන මේක කියන පංච ඕරම්භාගයන් සංයෝජන පංච ඕරම්භාගය සංයෝජන සසර බන්ධනතියන ඕරම්භාගම සංගය කාම ලෝකයේ බන්ධර තියෙන බන්ධන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ සංයෝජන පහමොකද කරලා තියෙන්නේ අයින් කරලා තියෙන්නේ. ආන්නේ අය මේ ලෝකෙන් නිදහස් වෙනවා ඕපපාතිකව ගිහිල්ලා ඒ ලෝකයේදී පරිනිර්වාණයට පත් වෙනවා. ඒ ලෝකෙ සදාකාලික ඉන්නේ මොකද වෙන්නේ? පරිනිබ්බාණයට නිවිල යනවා. ඒක මෙහෙ පොඩ්ඩක් තිබෙකෙහිදී ඒ දැල්ල නිවිල යනවා. ඒ අයට කියන අපි කවුද? අනාගාමී අය කියනවා. ඒ වගේ මේ ස්වාක්කාත ධර්ම තව දුරටත් පුරුදු පුහුණු කරන අය රාග දෝෂ මොහ තනු තරාග දේශ මොහ තින් සංයෝජන තුනක් අයින් කරනවා. රාග දේශ මොහ තුනී කර ගන්නවා. සබ්බේති ඒ සියලු සකින් සකදාගාමී යටගෙන සකදාගම සකින් දේව ඉමන් ලෝකං එක වතාවක් දේවතාවක් මේ ජීවිතයට එක් වතාවක් මේ ලෝකෙට එනවා. යට කියනවා සකදාගාමී කියලා. උපතක් පසෙන් ආයෙන්නේ එක වතාවයි. ඒ වගේ මේ ස්වාක්කාත ධර්ම විනයේ යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා ඒ අය තීනි සංයෝජනානි පහින ඒ අය සංයෝජන තුනක් මේ ධර්මය තුළ පුරුදු පුහුණු කරන සංයෝජන තුනක් අයින් කරන සබ්බේතේ සෝතාපන්නය ඔක්කොම සෝතාපන්නයි අවිනීති ධම්මය කට්ටය කවදාකවත් නිරේ ගිහිල්ලා වැටෙන්නේ නැහැ. නියතෝ සම්බුද්ධ නියත වශයෙන් මොකද වෙන්නේ? නිවන් දකින්නවා මයි. ඒ අය අටවෙනි භවයකට යන්නේ නැහැ කියනවා. ඒ වගේ මේ ස්වාක්කාත ධර්මයේ තව දුරටත් පුහුණු කරන අය ඉන්නවා. ඒ අයට කියනවා සද්ධානුසාරී සහ ධම්මානුසාරී. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයෝ සබ්බේතේ සම්බෝධි පරායනෝ නිවන පිහිට කරගත්තයි. නියත නෙවෙයි නියත වශයෙන් නෙවෙයි නිවන පිහිට කරගත්තයි කියන සම්බෝධි පරායන කියන්නේ නිවන පිහිට කරගත්තයි අය. මොකද ඒ අයගේ තාම සංයෝජන තියෙනවා. ඒ නිසා මේ වචනේ භාවිත කරන්න බෑ. සක්කායදිට විචිකිච්ඡා කියන සංයෝජන තුන තියෙන නිසා එතෙක් කියන්න බෑ මේ නිරේ නිදහස් වුණා නිරත වශයෙන්ම සෝතාපන්නයි කියලා කියන්න බෑ. හැබැයි අනිවාර්ය නිවන පිහිට කරගත්තා නිසා සබ්බේතේ සම්බෝධි පරායනා කියනවා. ඒ වගේ මේ ස්වාක්ඛාත ධර්මයේ යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මෙ මොන තරම් වටිනා ලෙස දේශනා කළා මේ නිවන් මාර්ග මොන තරම් පිළිසුදුද ධර්මෙ මොන තරම් පිළිසුදුද උන්වහන්සේ කෙරෙහි පුදුම ඇති වෙන ප්‍රේමයක් ඇති වෙන සද්ධාාවක් ඇති වෙනවා. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියනවා. පැහැදිලි මාත්‍රයක් ඇති වෙනවා. ප්‍රේම මාත්‍රය කියන්නේ හරියට පිහිටන්න ඕනේ. ඉතින් සද්ධා ප්‍රේමේ හරිය උපදිනු සබ්බේති සාකපරායන ඒ අය ස්වර්ග උපදිනවා කියනවා. පැහැදිලිමත් ඇති වෙනවා. අනේ භාගතුන් වහන්සේ මොන තරම් ධර්මයේ දැන් මුකුත් කරන්නේ නැහැ. මුකුත් පුරුදු පුහුණු කරන්නේ ඇති වෙන්නේ මොකද? සද්ධාාවක් විතරක් ඇති කරනවා. අනේ භාගතුන් වහන්සේ මොන තරම් වටිනා ධර්මයක් දේශන දැන් මේ කියන එකක්වත් කරන්න බෑ. අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි හිතන අනේ භාගතුන් වහන්සේ නමක් මොන තරම් මේ ජීවිතේ පිළිබඳව හැම අවස්ථාව මුල්ලක්ම දේශනා කරලා තියෙනවා. ජීවිතේ දේවල් මොන තරම් පැහැදිලිව මේ උපමා වලින් පෙන්නලා තියෙනවද? හරියට පහදිනවා උන්වහන්සේගේ ධර්මයේ කිරේ පහදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිරේ තමයි පහදින්නේ. ආන්නේ ඔක්කොම කොහෙද උපදින්නේ? ස්වර්ගයේ උපදිනවා. ඒකයි මේ ශාසනය කියන්නේ අවලංජා කියලා කියන්නේ ශාසනය කියන වද මහප එකක් කියම නෙවෙයි. සමහර ගස් හිටවන මහන්සිලා හදලා කාලයක් යනකොට මොකද වෙන්නේ? පල නැහැ. ඉතින් අපරාධයර කාලේ නිකාම නාස්ති වෙනවා. හැබැයි මේ ශාසනයේ එහෙම කිසිම නාස්තියක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම කර එක දෙයයි කරන්නේ මොකද්ද? සදාගතයන් වහන්සේ කෙරේ මහා ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා.
භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව, සංඝයා කෙරෙහි එච්චරයි කරගන්න පුළුවන්. හැබැයි ඒක කරගත්තත් එයාට පිටිසරණක් ලැබෙනවා. සබ්බේති සග්ගපරායනා කියන ස්වර්ග සමහරුන්ට මේ ධර්මයේ පහදින්නුවත් බෑ. මේ වගේ අඩුලුඩුකම් තමයි හොයන්නේ. අරක නෑ මේක නෑ අරවට ගැලපෙන්නේ මේවට ගැලපෙන්නේ නැත්නම් තමන් වගේ වටිනා කියන දේවල්ට ගලප ගන්න යනවා නේද? ඉතින් ඒ වගේ කරන්න යන. ඒකට පහදින්නවත් අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේවා තමන්ට ඕන විදිහට කපා කොටා ගන්න ගියොත් ඒත් එහෙමයි. අපි ඉතින් පහදින්නේ බුදුරජාණන් වහන්සේ දෙයකට නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණත් ශ්‍රද්ධාවක් හරි කෙනෙක් ඇති කරගත්ත එකයි ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම්. ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණොත් සබ්බේතේ සග්ගපරාණේශ්වර ඔක්කොම ඒ මේතර මෙයයි මේ පුහුණු කරන අය නෙවෙයි පහදින අය. අපි සමහරව අපි කැමතිනේ කල්ලා කාලත් නැහැ කන්න යන්නෙත් නැහැ ගන්නත් බෑ ඒ වුණාට හොඳයි කියලා කියන්නේ. ආන්නේ වචනේ තමයි මේ තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ මේ දෙයට හරියට පහදිනවා. ඒ පැහැදීම මෙයාගේ දිව්‍ය ලෝකේ යන්න ස්වර්ගය යන්න යට හේතු වෙනවා. නිවන ලැබෙන්නේ නැතුණත් එයා සුගතිය යනවා කියන පැහැදීම මුල් කරගෙන. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන ධර්ම පුහුණු කරනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියපු දේ අය පිළිගන්නවා. එතකොට ආන්නේ අය අනිවාර්යයෙන් අමිකඩේ අය නිවන පිහිට කරගත්ත අය කියනවා. ඉතින් මේ විදිහට මේ ශාසනයේ ධර්මයකයි ස්වාක්කාතෝ ඒක මේ ධර්මයේ ස්වාක්කාත ධර්මයක්. ඒ නිසා මේක ඊටාම ප්‍රකට අර්ථ තියෙන්නේ. ඉතින් මෙමුදු ධර්මයේ කෙරෙහි සිත පහදාගත්ත කෙනාට කිසිම වද වෙහිලක් නැහැ. මොනවත් කළා නැහැ. මොකක් කරලා තියෙන්නේ මොකද්ද? හිත පහදා බණ අහලා තියෙන බණ අහපු හැමදාසම කරලා තියෙන හිත පහදාගත්ත එක විතරයි. තාම එකක්වත් වඩලා දිනු කරලා නැහැ. සමාධි වල නැහැ. නමුත් ඒවට පුදුම විදිහට පැහැදීම ඇති වුණා. නිවන් මාර්ගට පැහැදිලි මේ ඔක්කොගෙම පෙන්නන්නේ නිවන් දකින්න ක්‍රම බාධක කරදර ඔක්කොම තමයි පෙන්නන්නේ. ඉතින් අර වගේ අපහදින අය තමයි තමන්ට නොලැබගෙන ඒව කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිච්ච අය නෙවෙයි. උන්වහන්සේ සද්ධා මාත්‍රයක් තියෙනවා. ප්‍රේම මාත්‍රයකයි උණුසුමවත් ලබලා තියෙනවා නම් ඕවගේ වචන ප්‍රකාශ කරන්න යන්නේ අරක ඕනේ නැහැ මේක ඕනේ නැහැ සමාධිය ඕනේ නැහැ සිල් ඕනේ නැහැ එහෙම කියන්න යන්නේ නැහැ. පහදිනව සීලයට ගොඩාක් ගෞරව කරනවා. සමාධියට මේ සත්‍ය නිවන් මගට මේ දුකින් නිතර කරන්න එක නෞකාවක් තමයි මේ සීලය කියන්නේ. එක නෞකාවක් තමයි සමාධිය කියන්නේ. එක නෞකාවක් තමයි ප්‍රඥාව කියන්නේ. ඒවට බුදුමාකාර විදිහට ගෞරව කරනවා. වදිනවා පුදන තමන් හැබැයි සීලවත් නොවෙන්න පුළුවන්. සීලේ කොයි වෙලේක ප්‍රතික්ෂේප කරන්නේ අගෞරව කාව මේ කාලෙට ගමන් නැහැ. මේ බුද්ධ කාලේව මේ දැන් කාලෙට වළංගු නැහැ. එහෙම එකකටවත් අගෞරව කරන්න යන්නේ නැහැ. ඒකයි ඒවා මේ කාලේ නැතත් ඒකට ගරුත්වයක් වශයෙන් කරන සමාජ මට්ටම් අනුව ඒව ඇත්තෙත් නැහැ. ඒව අපි දන්නෙත් නැහැ. ඒ වුණාට ඒක ආරක්ෂා කරනවා ගෞරව වශයෙන්. ඒකයි. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයකයි මේ ධර්මයේ කෙරෙහි සිත පහදාගත්ත අයටත් ඒකයි මේ ධර්ම දානය දීමේම මහත් ප්‍රමාණ මේ ආයතනයන් පැවැත්වූ මහා පින්කම් හැටියට වෙන්න නෙයි. මේවා තියෙන තාක්කල් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුලෝකයට බෙදා හදා දෙන. ඉතින් මේ පුරුදු කරේ නැත්නම් මේ බණපදයක් අහලා ඒ අය සිත පහදාගත්තත් ඒයට මහා පිහිටක් පිළිසරණක් ඇති වෙනවා. ඒකයි ධර්ම දානීය සබ්බ දානං ධම්ම දානං චිනාති. ඒ නිසා මේ ආයතන පවත්වාගෙන යනවා කියන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ වඩා හිඳුල ඉන්නවා වගේ ධර්මයේ වඩා හිඳුන සංඝයා වඩා හිඳුල ඉන්නවා වගේ. ඉතින් ඒකයි මේවා මහත්ඵල මහානිසංස ක්‍රියාවන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි තාම සන්තෝෂයටපත් වෙන්න ඕනේ. මේ වගේ ස්වාකාත ශාසනය තුළ අපි ශ්‍රාවකයන් වෙන්න ලැබුණා. අපිට මේවා හිත පහදවා ගන්න භාග්‍ය වාසන ලැබුණා. හිත පැහැදුනේ නැත්නම් අපි මේවා දිගින් දිගට අහන්න යන්නේ නැහැ. අපේ හිත පැහැදුණා. ඒ නිසා මේක තමයි නියම ක්‍රමය. මේක තමයි කළ යුතු දේවල්, ඇසිය යුතු දේවල්. අහන්න මේ ලෝකේ මොනතරම් දේවල් තියෙනවද? ඔය ඔක්කොම අතහැරලා මේ පැයක් එකමාරක් අහන්නේ බුදු කෙනෙකුගේ ඕද මේවට කරගන්න බැරුණත් හිත පහදාගත්තත් අපිට ගැටවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ක්‍රියාවන් කරන්නේ. නිසා අපි හැමෝම සන්තෝෂයටපත් වෙන්න ඕනේ. සංසාරේ අතරමං වෙලා ආපු අයට අද අපිට යම් හෝ පිළිසරණක් අපි හිතක් ලැබුණා කියලා අපි තාම සන්තෝෂයටපත් වෙන්න ඕනේ. අද දිනේදීත් තාම සද්ධා ගෞරවපති මේ අලගද්දූපම සූත්‍රය අපි දේශනා කරා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පාවිච්චි කරන්න ඕනි මොකේද කියන කිතාව පැහැදිලිව මේකේ දේශනා කරා. දිට්ඨි මතවාද අපි අසුර කරොත් මොනවද අල්ලන්නේ මේ ලෝකයේ ඇල්ලුවොත් දුකම තමයි. මොකද බැඳෙන හැම දෙයක්ම මුල් කරගෙන දුක තමයි. මොකක්ද අසුර කරන්නේ? මතවාද දෘෂ්ටි වලින් මොනවද අසුර කරා? දුක තමයි හදලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරලා කිසි දෙයක් අල්ලන්නේ නැතුව හැම දෙයකම නිදහස් වෙන්න අපිට දේශනා කරා.
අද දිනේදී අපි තාමත්ම ශ්‍රද්ධා ගෞරව පත්තිය යුතු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර ඇතිමින් අපි තාම ශ්‍රද්ධාව ඇති කරගත්තා සම්මා සම්බුද්ධෝ භගවා භාගතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධ වහන්සේ පුදුම විදිහේ අවබෝධයකින් මේව දේශනා කරේ මේ ධර්මයේ ස්වාක්ඛාතයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සම්බුද්ධ විද රත්නය කිරීම අපිට මහා ශ්‍රද්ධාව පත්තියක් ඇති වුණා ඒ වගේම දේශනා සඳහා අනුග්‍රහ දැක්වීම තුළින් මහා පුණක් සිද්ධ වුණා ඒ වගේම දේශනා කිරීම තුළිනුත් අමුෘත දානය පින්කම සිද්ධ වුණා දේශනා කිරීම තුළින් අපි සියලු දෙනාම එකතු තුළ අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අපේ චිත්ත සංතාන තුළ සිද්ධ කරගන්නේ තුනා ඉතින් අද අපි මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන් අද දිනේදීත් විශේෂ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනා දායකත්වය සැපවෙන ජිත් සහ සජීව රත්නායක සොයුරම් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා මීට වසර දෙකකට පෙර වසර 22ක වසර දෙක වසර දෙකකට පෙර මියගිය ජිත් සහ සුජීව රත්නායක අයගේ පියාණන් වන RWM පියදාස රත්නායක පියාණන්ට පින් පැනවීම සහ පින් පැමිණීම සඳහාදායකත්වය සපයනවා තින් අද දිනේදී රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයානුභාව බලයෙන් බුදු පසේ බුදු මහර රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය ඒ පින්වත් පියතුමාට අනුමෝදන් කරුණ එතුමා මේ අනුම්පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිත සුවපත් වේවා සසර ගමන සුවපත් වේවා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු ජීවත්වනේ මෞතුමීට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයෙන් ඒ සෝමා රත්නායක මෞතුමීට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වමු ඒ වගේම අද දින දහවල් දානීය සඳහා දායකත්වයේ දරන උපන්දිනය සමරන සිග්නිනුවර ආසුබෝධ සිල්වාදන මහත්මාට ආශිර්වාද කළයි චන්දමා මහත්මයතුළ පවුලේ සිරු දෙනා එකතු වෙලා අද ආශිර්වාද පවත්වනවා ඒ පින්වත් මහත්මාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒවගේ මද දිනේදිත් අපේ සියලු දෙනාම ඉතාම ශ්‍රද්ධා ගෞරව පත්තිය යුතු තථාගතයන් වහන්සේගේ මේ ධර්මය සෙවනය කරා ඒ තුළින් නැතුනා උතුම් පුණ්‍ය ධර්මයන් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු අතීත සංසාරේ පටන් මේ ජීවිතය දක්වා මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු අතීත සංසාරේ පටන් මේ ජීවිතය දක්වා යම්තා මේ පරලෝකීය ඥාතීන් නැත්නම් ඒ සියලු දෙනා මේ පින අනුමෝදන් වෙලා ඇගේ ජීවිත සුවපත් වේවා සසර ගමන සුවපත් වේවා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා සියලු ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු සියලු දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු සියලු දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා ඇගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මය ගේ හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අනන්ත ගුණානුභාව බලයෙන් මේ දිනවල රෝගාතුරව සිටින සියලුම ලෝකවාසී සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා මේ රෝගය ඉතා ඉක්මනින් මේ ලෝකේ නිදහස්ව ලෝක සියලුම සත්වයන්ට සුවසේ තම දෛනික කටයුතු සිදු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු ඒ වගේම අද දිනේදී මේ ධර්ම දානය සඳහා දායකත්වය සැපීම සහ දානය සඳහා දායකත්වය සැපයූ සියලු දෙනාටමත් පවුල දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සමිති දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරපු මේ සඳහා අනුග්‍රහය දායකත්වය දරූ පිළිතුරුම පින්නතුන් හැම දෙනාටමත් සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමිති පාසනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා
මේ ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න සෑම දිනාටම සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කළ අපි පින් අනුමෝදන් කරමු. ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධිය එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතා චම්මේහි සබ්බදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්චතු. තුන්වන් අනන්ත ගුණානුභාව බලයෙන් සෑම දිනාට සිත සාන්ති ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්දා සීල දයා වාසං බුද්ධ බුද්ධං නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 23 වෙනි අඟහරුවාදා ධර්මානුශාසනා පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වෑගොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේ. බොහෝ දෙනෙකුගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කරමින් চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා ගරු ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සාචිර ජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයේද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. साधु साधु साधु.